අපි අද හතරවෙනි සතියේට ණය කළමනාකරණය දෙවෙනි පරිච්ඡේදය section 2 සාකච්ඡා කරන්නට තමයි සූදානම් වෙන්නේ. මුලින්ම මේ ඔයගලන්ට මාව ඇහෙනවද? කවිඳු right thank you තුෂාන්ත. right එතකොට මම දල අදහසක් කිව්වොත් අපි මේ වෙනකොට මූලික වශයෙන් පරිච්ඡේද හැටියට ගත්තත් එහෙම නැත්නම් section එක හැටියට ගත්තත් අපි පළවෙනි section එකේ නැත්නම් පළවෙනි කොටස ඉවර කරලා තියෙනවා. ඒතර පළවෙනි කොටසේදී අපි සාකච්ඡා කළේ මූලික වශයෙන්ම ණය ලාභීන් කවුද? එහෙම නැත්නම් ණය සුරුකුම් මොනවද? එහෙම නැත්නම් ණය නිපීම මොනවද කියන ටික දීර්ඝව සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරනකොටත් ඒ වගේම සාකච්ඡා කරලා ඉවරලා අපි පසුගිය ප්‍රශ්න පත්‍ර දෙකක් තුනක් විතරත් සාකච්ඡා කරා. දැන් ඔයගොල්ලන්ට දල අදහසක් ඇති මොනවද විභාග නැත්නම් එක්සැමිනර් අපෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක. එතකොට දැන් මේ ඉදිරියට කරනකොට තව පැහැදිලි වෙවි. සාමාන්‍යයෙන් අපි දැන් අපි ගත්තොත් ගිය සතියේදී අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට එක්සැමිනර් බලාපොරොත්තු වෙන කිව්ව දල සැකස්මක් අපි සාකච්ඡා කරා. ඒ විදිහට මම ඔයගලන්ට යෝජනා කරා පුළුවන් නම් ඒ බැංකු අයිරාවක් වෙන්න පුළුවන්, දිගු කාලීන ණයක් වෙන්න පුළුවන්, ශුද්ධ මූල ණය වෙන්න පුළුවන්. අපි පාඩම් කරගන්න ණය නිපියුම ඒ ආකාරයේ කොටස් 3-4කට සැකිල්ලක ආධාරයෙන් ඉගෙන ගන්න කියන එක. ඒතර ඒක තමයි මූලික වශයෙන්ම මේ අපිට අවශ්‍ය වෙන්නේ පළවෙනි පරිච්ඡේදෙ නැත්නම් section 1 කියන කොටසේදී. ඊළඟට ඔයගොල්ලන්ට මතක නම් මම කිව්වා ණයලාභීන් ගැන සාකච්ඡා කරනකොට ඒ ණයලාභියාගේ ස්වභාවය එහෙම නැත්නම් ණයලාභියාට ණයක් ලබා දීමේදී සිදුවන අවදානම right එහෙම නැත්නම් ණයලාභියාගේ අපි ණයට තියෙන සුදුසුකම අන්න ඒව තමයි සාකච්ඡා කර යුත්තේ. එහෙම නැතු නිකම්ම ණයලාභියා එහෙම නැත්නම් එයාගේ ලක්ෂණ කටපාඩම් කරගෙන යනට වඩා. ඒ වගේම තුන්වෙනුව සුරුකුම ගැන සාකච්ඡා කරා. ඒ සුරුකුම ගැන සාකච්ඡා කරනකොටත් අපි පැහැදිලිව කිව්වා සුරුකුම කියන එක මූලිකම යටතේදී කොහොමද කියන දේ හඳුනා ගන්නවා හා සමානව අපි දැනගත යුතුයි ඒ සුරුකුම කොහොමද සම්බන්ධ කරන්නේ මේ ණයලාභියෙකුට ණය නිපුවීමක් ලබා දෙන අවස්ථාවේදී. එතකොට ඇත්තටම ওই කොටස් තුන අපි වෙන වෙනම ඉගෙන ගත්තට අපි ඉගෙන ගැනීමේදී එකක් තමයි ඒ අදාළ සුරුකුම අදාළ ණයලාභියා එහෙම නැත්නම් අදාළ ණය නිපුවීම මොකක්ද කියන දේ දැනගන්නවා. ඊට අමතරව අපි මේ තුන අතර සහසම්බන්ධතාවයක් ඇති වෙන විදිහට අපි කටයුතු කරන්න කොහොමද කියන එක තමයි පළවෙනි පරිච්ඡේදයේ පුරාම අපි සාකච්ඡා කරේ. ඒක ඔයගොල්ලන් ප්‍රශ්න කරනකොටත් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති සාමාන්‍යයෙන් එක්සැමිනර් අර නිකම්ම මේ ගැන කෙටි සටහනක් ලියනවට වඩා මේක මොන සඳහා පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් මේකෙදී මොන ආකාරයේ ණය අවශ්‍යතාවයක් සම්පූර්ණ කරනවද? එතකොට ඒකේ සාමාන්‍ය මූලික ලක්ෂණ මොනවද? අවදානම් මොනවද? යන ආකාරයෙන් තමයි එක්සැමිනර් ප්‍රශ්න අහන්නේ. ඒතර අපි අර සාමාන්‍ය ඉගෙන ගත්ත ක්‍රම වේදයට වඩා චුට්ටක් එහාට ගිහිල්ලා කල යුතුයි කියන දේ තමයි මම මේ පැහැදිලි කරේ. එතකොට දැන් මම පොඩිව දාලා සැකස්මක් පෙන්නුවොත් අපි දැන් මේ දැනට අපි කරලා තියෙන දේ මෙන්න මෙහෙම දෙයක් අපි කරේ. මම හිතන්නේ ඔයගලන්ට පේනවා ඇති මේක. එම කොටස් තුනක් ගැන සාකච්ඡා කරා. මෙතනදී තිබ්බා ණය මම හිතන්නම් මෙහෙම දාන්න. ණයලාභී TOB type of borrowers කියන දේ ඉගෙන ගත්තා. මෙතනදී type of credit කියන දේ ඉගෙන ගත්තා. මෙතන type of securities කියන දේ ඉගෙන ගත්තා. ඔක තමයි පරිච්ඡේදය 1 යටතේදී. නැත්නම් section 1 කියන යටතේදී අපි ඉගෙන ගත්තේ. දීර්ඝව සාකච්ඡා කරේ. ඒ වගේම තමයි පෞද්ගලික ප්‍රශ්න පත්‍ර තුලිනුත් අපි සාකච්ඡා කරේ. එතකොට දැන් මේකෙදී පැහැදිලිවම දැන් මම කිව්වා type of borrower, type of credit, type of securities ගත්තාම අපිට පැහැදිලි වෙන විදිහට යම් ප්‍රමාණයකට අපි පාඩම් කරගන්න දෙයක් කළ යුතු තිබුණා. එතකොට ඒක කරගන්න ගමන්ම දැන් section 2 එකට එනකොට මම පැහැදිලි කරන්නම් අපි මොනවද කළ යුත්තේ කියලා. section 2 එකේදී අපි දැන් බලනවා මේ ආකාරයේ
ටිකද වෙන වෙනම තිබිලා වැඩක් නැහැ අපිට. අපි කොහොමද මේක සම්බන්ධ කරන්නේ? දැන් මෙයාගේ යම් දෙයක් ඉල්ලනකොට මේක මෙතන සම්බන්ධ කරන්නේ කොහොමද? ඊළඟට මෙයා මෙතන ඉඳලා කොහොමද මේක මොඩරේට් කරන්නේ? ඔන්න ওই කාරණේ තමයි දැන් අපි සෙක්ෂන් 2 එක හරහා ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ දැන් ගත්තොත් ණයලාභියෙකුට අවශ්‍ය ණය පහසුකම් ලබා දීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කියන එක තමයි අපි මේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි සෙක්ෂන් 2 පුරාවටම තියෙන්නේ. ඒතර මෙතනදී එකක් තියෙනවා තනි එහෙම නැත්නම් ආයතනික. රීටේල් ලෙන්ඩින්, ඉන්ඩිවිජුවල් ලෙන්ඩින්, එහෙම නැත්නම් තව එකක් තියෙනවා ආයතනික. ඒක අපි කියනවා කෝපරේට් නැත්නම් SME ලෙන්ඩින් කියලා. රයිට්. එතකොට එතනදී අපි අවශ්‍යතාවයක් තියෙනවා මේ මුළු මේක ඉගෙන ගන්න කාල සීමාව තුලදී මම පැහැදිලි කරන්න කොහොමද මෙන්න මේ කියන පිලර්ස් තුන එකිනෙක සම්බන්ධ කරන්න කියන දේ සාකච්ඡා කරන ගමන්ම එතන එක පැහැදිලි වෙන්නේ නැහැ බෝඩ් එක සම්බන්ධ කරන ගමන්ම සාකච්ඡා කරන්න මෙහෙම කොහොමද අපි රීටේල් ලෙන්ඩින් එහෙම නැත්නම් තනි පුද්ගලයෙකුට ණයක් ලබා දීමේදී තියෙන ක්‍රමවේදය මොකද්ද? ඒ වගේම ආයතනික ණයක් එහෙම නැත්නම් ව්‍යාපාරික ණයක් ලබා දීමේදී අපි සලකා බැලිය යුතු ක්‍රමවේදය මොකක්ද? දැන් එතකොට අපි මූලික වශයෙන්ම පළවෙනි පරිච්ඡේදයේදී මෙහෙම සෙක්ෂන් 3ක් කියන දේ පිලර්ස් 3ක් අපි ඉගෙන ගන්නවා. කුළුණු 3ක් ඉගෙන ගත්තා. ඒ කුළුණු 3 අපි මෙතනදී බලනවා කොහොමද සම්බන්ධ කරන්නේ කියන එක. උරන් මම හිතන්නේ මේ මම අතරම මේ සාකච්ඡා කරන්නේ මේ අර පාදම එහෙම නැත්නම් බේස් එක. සෙක්ෂන් 2 එකේදී අපි මොනවද කරන්න කියන දේ තමයි මූලික වශයෙන්ම අපි කළ යුත්තේ. right? දැන් මම හිතන එක පැහැදිලි ඇති කියලා අපි ඒ බේස් එක එහෙම නැත්නම් ඒ ඔළුවේ තියාගෙන අපි ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. එතකොට දැන් මෙතනදී මේ දෙවෙනි පරිච්ඡේදය සෙක්ෂන් 2 කියන එක කොටස් 4කට කියනවා. ගක්ලට අපි සති 4ක් විතර වගේ කාල සීමාවක් තුළ 4ක් හෝ 5ක් කියන කාල සීමාවක් තුළදී මම සාකච්ඡා කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ඒකට අදාළ ඔයගලන්ට රීඩින් මැටීරියල්ස් එකක් ඔයගලන්ට සතිපතා IBSL එකෙන් අප්ලෝඩ් කරලා තියෙයි ප්‍රසන්ටේෂන් එකට අමතරව. right. එතන දැන් අපි මූලිකවම බලමු ඇගීමේ ක්‍රියාවලිය තමයි අපි මේ දෙවෙනි කොටස හැටියට සාකච්ඡා කරන්නේ. මේකෙදී අර මම කිව්වාගේ ණය ලබා දීමේ මූලධර්ම අපි principles of lending කියන එක ගැන දල අදහසක් ගන්න බලනවා. ඊළඟට කේවල ණය ගැනීම. හරි. ඊළඟට ආයතනික ණය ගැනීම. ඒ කියන්නේ මම කිව්වා දැන් තනි පුද්ගලයෙකුට ණයක් ලබා දීමේදී සිදුවන ක්‍රමවේදය මොකද්ද? එහෙම නැත්නම් ආයතනික, එහෙම නැත්නම් කෝපරේට්, එහෙම නැත්නම් බිස්නස් එකකට, එහෙම නැත්නම් ව්‍යාපාරික ණය ලබා දීමේදී කරන ක්‍රමවේදය මොකද්ද කියන දේ සාකච්ඡා කිරීම. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලනවා මූල්‍ය නොවන. දැන් අපි ණයක් ලබා දීමේදී හැම වෙලේම අපිට සමහර කාරණා අපිට අපි ගණිතමය අංශයනුත් සමහර කාරණා ගණිතමය නොවන අංශයනුත් ලබා ගන්න වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් අපි මූල්‍ය ප්‍රකාශන විග්‍රහය ඊළඟකට ගියොත් මූල්‍ය ප්‍රකාශන සමහර වෙලාවට තියෙනවා සමහර වෙලාවට නැහැ. නමුත් අපි හිතමුකෝ වෙළඳපොළ පිළිබඳව නැත්නම් කළමනාකාරීත්වය පිළිබඳව නෛතික තත්ත්වය පිළිබඳව ඒ වගේ දේවල් හොයාගෙන යනකොට ඒවට අපිට මූල්‍යමය එහෙම නැත්නම් දත්ත එහෙම නැත්නම් අපි කියනවා ගණිතමය ආකාරයේ විග්‍රහ කරගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් ඒවා එතකොට අපි සාමාන්‍ය වෙනත් ආකාරයකට අපි කියනවා qualitative basis එකට ප්‍රමාණාත්මකතාවයේ විදිහට ඇඟීමක් කරන්න ඕනේ. ඒකට මූල්‍ය නොවන ඇඟීමේ මෙවලම් තියෙනවා. දැන් ඔයගොල්ලෝ අහලා ඇති ශාදුවත විශ්ලේෂණ නැත්නම් SWOT analysis නැත්නම් PESTEL එහෙම නැත්නම් පෝටර්ගේ පංච බල ආකෘතිය, Porter's 5 forces model, BCG matrix, product life cycle. අන්න ඒ වගේ දේවලුත් අපිට අවශ්‍යතාවයක් තියෙනවා මේ පාරිභෝගික ණය එහෙම නැත්නම් අපි තනි පුද්ගල ණය හරි ව්‍යාපාරික ණය හරි ඇඟීමේදී එන්නේ මේ මෙවලම් පාවිච්චි කර ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා. අපි ඒකත් ඉගෙන ගන්න බලනවා මේ ණය ගැනීමේ ක්‍රියාවලිය තුල. ඊළඟට සමච්ඡේද ලක්ෂ්‍ය විශ්ලේෂණය, break even analysis කියන එකත් කාර්ක ප්‍රාග්ධාන කළමනාකරණය. ඒකෙදී යම් කිසි කොටසක් මූල්‍ය ප්‍රකාශන හරහත් අපි විග්‍රහ කරගන්නවා. නමුත් කාර්ක ප්‍රාග්ධානය කියන එක ගොඩක් වෙලාවට වැදගත් වෙන නිසාම අපි කරන්නේ ඒක වෙනම අංශයක් හැටියටත් වෙනම ශේෂ්ත්‍රයක් හැටියටත් අපි අරගෙන කටයුතු කරලා එහෙම නැත්නම් තව ටිකක් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් ණය ශ්‍රේණිගත කිරීම කොහොමද අපි
කස්ටමර් එන්නත රේටින් එකක් එහෙම නැත්නම් ග්‍රේඩින් කරන්නේ එහෙම නැත්නම් ණය මිල කරන්නේ කොහොමද ප්‍රයිසින් කරන්න කියන දේත් අපි යම් ප්‍රමාණයක දැනුමක් ලබා ගැනීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ සෙක්ෂන් 2 එක යටතේදී මෙතන දෙවෙනි පරිච්ඡේදයේ යටතේ ණය කළමනාකරණයේ යටතේදී අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කොටස තමයි මම මේ පැහැදිලි කරේ. ඊළඟට අපි මූලික වශයෙන්ම මේ ණය ලබා දීමේ මූලධර්ම. මේක නිකන් අපි දැන් දිගින් දිගටම ඉගෙන ගන්න දෙයක්. නමුත් මම දල වශයෙන් මේ සම්බන්ධ වෙන කාරණා වැදගත් මූලධර්ම කීපයක් අපි සාකච්ඡා කරලා අපි පුද්ගල ණය එහෙම නැත්නම් රීටේල් ලෙන්ඩින් කේවල ණය කියන දේ දක්වා අපි අපේ ඩිස්කෂන් එක අරගෙන යමු සාකච්ඡාව ඉදිරියට අරගෙන යමු. දැන් සාමාන්‍යයෙන් අපි බැලුවාම දැන් අපි කතා කරනවා රෙගියුලර් එහෙම නැත්නම් ඉරිගියුලර් එහෙම නැත්නම් ක්‍රමික එහෙම නැත්නම් අක්‍රමික හැටියට අපි සාමාන්‍යයෙන් අපේ ණය කලමක් දිහා බැලුවාම අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මූලික වශයෙන්ම අයි දැන් මෙහෙම දෙයක් වෙන්නේ. එතකොට දැන් අපිට ඕක දෙයක් වෙන්නකොට වෙන්නේ කියන දේ අපිට සාමාන්‍යයෙන් බැලුවාම මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ණයක් නිදහස් කරනකොට ණයක් අනුමත කරනකොට අපි ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් අපි බලන දෙයක් තමයි දැන් මෙහෙම කියනවා. දැන් එයා එක්සිස්ටිං කස්ටමර් කෙනෙක්. ඉතින් ඒක නිසා අපි වේට් එකක් වැඩිපුර දානවා. මොකද ඒ කියන්නේ සාමාන්‍යයෙන් පහුගිය ණය නිසි පරිදි ගෙවලා තියෙනවා. එහෙම නැත්නම් එයාගේ ගැටලු නැහැ දැනට ගනුදෙනු කරන අවස්ථාවේදී. ඒතර නිකන් අපේ තියෙන පොඩි මිත් එකක්. existing customer is a very good customer. එතකොට මොකද වෙන්නේ? එහෙම කරපු ගමන්ම අපි යම් ආකාරයක එක තැනක හිර වෙනවා තීරණය ගන්නකොට. right? ඒ කියන්නේ දැන් අපි එහෙමම එයා කියන්නේ ඒ කවුරු හරි කියන නිසා එහෙම නැත්නම් මේ මා අපෙත් ගනුදෙනු කරලා තියෙන නිසා ඒතර ඒ නිසාම මෙයා හොඳයි කියලා ගන්න සමහර තීරණයකදී අපේ තියෙන ණය අවදානම එහෙම නැත්නම් ණය ඇඟීමේ ක්‍රියාවලිය නිසිපරිදි කරලා නැති වෙන්න පුළුවන්. දැන් අපි ඔය කියනවා දැන් අර ට්‍රස්ට් එක හැමතැනකම අවශ්‍යයි. හැබැයි ඒ ට්‍රස්ට් එක විතරක්ම අපිට සමහර වෙලාවට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ තීරණ ගන්න. එතකොට දැන් අපි අර මම කිව්වා වගේ existing customer good customer කියන දේම ගියොත් වෙන්නේ අපිට අර මූලික දේවල් මගේ අරින්නට පුළුවන්. එතකොට ඒක නිසා සමහරලාට කරගෙන ගිය ණය මුදල් වලදී අපිට නිසි පරිදි අය කර ගැනීමේ ක්‍රියාවලියට යොදා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇඟීමේ යම්කිසි අඩුපාඩුවක් සිදු වුණා කියන එක තමයි ඒකට පැහැදිලි කරන්නේ. දැන් එහෙම නැත්තම් අපි යනවා නම් ෆන්ඩමෙන්ටල්ස් මූලික දේවල් වලට. ඒ කියන්නේ දැන් ණයකට අපි දැන් කලින් වතාවේ කතාව කරා ණයලාභියා ණය නිපැයුම් සුරකුම්. ඔබේ මූලික කුළුණු තුන අපි නිසි පරිදි ඇඟීමකට ලක් කරොත් මොකද වෙන්නේ? අර මම කියන අවදානම අඩු කර ගන්නට පුළුවන්. උදාහරණයකට ගත්තොත් අපි දැන් ණයලාභියා අඳුරනකමටම ණය දෙන්නේ නැහැ. ණයලාභියාගේ වයස වෙන්න පුළුවන්, පළපුරුද්ද වෙන්න පුළුවන්, ව්‍යාපාරික ඥාණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ණයලාභියාගේ දැනට තියෙන ගනුදෙනු කරන පාර්ශව වෙන්න පුළුවන්. නැත්නම් එයාගේ මැනේජ්මන්ට් මොඩල් එක වෙන්න පුළුවන්. එහෙම නිසි ඇඟීමකට ලක් කරනවා මේ පැත්තෙන්. ඊළඟට අපි බලනවා ණය වර්ග වලට ගිහිල්ලා. ඒක දිගු කාලිනද කෙටි කාලිනද සුරුකුමක් එක්කෙනකොට කොහොමද නැත්නම් කොයි ආකාරයේ මූල ප්‍රවාහ වලින්ද ඒක සෙටල් වෙන්නේ? එතකොට ඒකෙදි මොකද්ද පර්පස් එක? ඒතර ඒ ණය නිපැයුමත් අධීක්ෂණය කරලා විශ්ලේෂණය කරනවා. ඊළඟ අනිත් පැත්තෙන් අපි යනවා ණය සුරුකුම. ණය සුරුකුම කියන්නේ මොකද්ද? ඒ ණය සුරුකුමේ තියෙන සුදුසුකම් කොහොමද? කොච්චර ඔයගලන්ට මතක නම් මම කිව්වා ලක්ෂණ පහක් අපි බලනවා. ණය සුරුකුමක් ලබා ගැනීමේදී. අන්න ඒ ආකාරයේ ලක්ෂණ වලින් හෙබි දෙයක් නෙමෙයි. දැන් එතකොට ඔය වෙන වෙනම මේ ටික ඉවලුවේට් කරලා බලනවා. වෙන වෙනම මේ ටික ඉවලුවේට් කරලා බලලත් අපි ඊළඟට මේ කොටාස තුනම සහසම්බන්ධ කරලා ওই ආකාරයටද අවදානම අඩු වෙන්නේ කියන දේ තීරණය කරනවා කියලා කියන්නේ ණයගීමක් නිසි පරිදි කරනවා. මම උදාහරණයකින් පැහැදිලි කරොත් අපි හිතමු මෙහෙම NPL කස්ටමර් කෙනෙක් එනවා. ඒතර NPL කස්ටමර් කෙනෙක් ආවහම කාට හරි කියන්න පුළුවන් රයිට් මේ NPL කස්ටමර් කෙනෙකුට නම් ණයක් දිය නොහැක. තාර්කිකව හරි. හැබැයි අපි හිතමු මෙහෙම. එයා එන්නේ කාර්ක ප්‍රාග්ධන ණයක් ගන්න. එතකොට එයාගේ දැන් තියෙන පහසුකම් NPL උනත් එයා කියනවා රයිට් මම ගාව යම්කිසි මුදල් ප්‍රමාණයක් සංචිතයක් තියෙනවා. ඒ මුදලට එරෙහිව ණයක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. සමහර වෙලාවට එතකොට NPL කියලා කියන්නේ අක්‍රමිකයි. අක්‍රීය ණය. අය කරගැනීමේ අපහසුතාවයේ තියෙන ණය. නමුත් දැන් අලුත් එක
අපි යා කියන මට ව්‍යාපාර කටයුතු කර ගැනීම සඳහා මට කාරක ප්‍රාග්ධනයක් අවශ්‍යයි. ඒතකොට දැන් අපි NPL කියලා අතහැරලා දාලා ඉන්න තරමට මොකද වෙන්නේ? එයාට කවුරුත් උදව් කරන්නේ නැහැ. ඒතර ව්‍යාපාරය ආපසු නගා සිටවන්න නම් කාර්ය ප්‍රාග්ධනය යථාවත් කරන්නට නම් අනිවාර්යයෙන්ම එයාට මොකක්ද අවශ්‍යතාවය තියෙන්නේ? අනිවාර්යයෙන්ම එයාට යම්කිසි කාර්ය ප්‍රාග්ධන අපි කියන සෝස් එකක් එහෙම නැත්නම් මේ උපකාරයක් කළ යුතුයි කවුරු හරි. හැබැයි අපිටත් මේ වෙලාවේ ඒක වල නොහිත තත්වයක් වෙනවා. හේතුව අපිට නැහැ යම් ආකාරයක පැහැදිලිතාවයක්. එහෙම නැත්නම් අපේ ණයගීමේ ක්‍රියාවලියේදී යම්කිසි ගැටලුවක් තියෙනවා. මොකද මෙයා NPA. හැබැයි එයා කියනවා එයා ගාව තියෙනවා යම් ආකාරයකට මුදල් සුරුකමක්. ඒතකොට මේ මුදල් සුරුකමකට එරෙහිව අපි ණයක් නිකුත් කරොත් මේ වගේ පුද්ගලයෙකුට බැංකුවක් හැටියට අපිට තියෙන අවදානම අඩු වෙනවා එතන. එහෙමනම් බැංකුවක් හැටියට අවදානම අඩු වෙනවා නම් අපිට ලොකු ගැටලුවක් නැහැ එවැනි පුද්ගලයෙකුට ණයක් ලබා දෙන්න. දැන් ඒකෙදි අපි බැලුව මොකද්ද? සුරුකුම මොකද්ද? කෑෂ්. කස්ටමර් කවුද? NPL. එතකොට ඉරිගියුල එහෙම නැත්නම් අක්‍රිය. එතකොට ණය නිපැයුම මොකද්ද? ඕවර්ඩ්‍රාෆ්ට් එකක්. හැබැයි ඕවර්ඩ්‍රාෆ්ට් against cash security එකක් අරගෙන NPL කස්ටමර් කෙනෙකුට අපිට ලබා දීමේ හැකියාවක් එතනදී ආවා. ඇයි ආවේ? දැන් අපි එතනදී බැලුවා කස්ටමර් කවුද? එයාගේ ධනාත්මක ඍණාත්මක දේවල් මොකද්ද? ණය නිපැයුමේ ධනාත්මක ඍණාත්මක දේවල් මොකද්ද? සුරුකුමේ ධනාත්මක ඍණාත්මක දේවල් මොකක්ද? එතකොට අපි ධනාත්මක දේවල් අරගෙන ඍණාත්මක දේවල් අවම කරන ආකාරයේ සිදුවන ක්‍රියාවලියක් කරපු නිසා අපිට පුළුවන් වුණා අර කියන පාරිභෝගිකයාට අවශ්‍ය කරන ණය පහසුකම් ලබා දෙන්නටත් ඒ වගේම බැංකුවේ තියෙන අවදානම අඩු කර ගන්නට. දැන් එතකොට එතනදී අපි සාකච්ඡා කරේ කොහොමද? අර පැහැදිලිවම මේ පිලර්ස් තුන එකතු කරන ක්‍රමවේදයකට ගියා කියන්නේ හරි ඇඟීමකට ගියා. අපි ඇඟීමක් නොකලා නම් මොකද සමහර වෙන්නේ NPL කස්ටමර් එනකොටම බැලුවා සුරුකම කතා කරන්නේත් නැහැ කිසි දෙයක් නැහැ අපි කරන්නේ නැහැ. ඒතර ඒකේ කස්ටමර්ගේ දිහා බලාගෙන අපි කියනවා නේම් ලෙන්ඩින් එකකට ගියා. ඒක හරියන්නේ නැහැ. හරිද? මම කියන්නේ දැන් මේ වෙලාවේ කස්ටමර් රින තත්ත්වෙදී ඉන්නේ. නමුත් අපි මොකුත් නොකරනවා කියන්නේ බැංකු ඔක්කොම එකතු වෙලා මොකුත් නොකරනවා කියන්නේ එයා තවදුරටත් පහළට වැටීමක් සිද්ධ වෙනවා. නමුත් අපිට යම් ආකාරයක සහායක් ලබා දෙන්න පුළුවන් එකක් කෑෂ් සිකියුරිටි එකක් ආවා. අනිත් පැත්තෙන් අපි යාට දානවා කොන්දේසිය ණය නිපුමත් එක්ක සම්බන්ධ කරලා අපිට යම් ආකාරයකට යාගේ මූල්‍ය ප්‍රවාහය අපේ හරහා රූට් කරන්න එහෙම නැත්නම් අපි හරහා මුදල් යොදවන්නට. එතකොට අපි දන්නවා ව්‍යාපාරයේ සිදුවෙන ප්‍රමාණය චෙක්ස් ටික අපිට සබ්මිට් කරන්න. අපි දන්නවා චෙක් රිටර්න් වෙනවද මොකක්ද කියන තත්ත්වය. ඉතින් එතකොට ඒ වගේ දේවල් ටිකක් අපිට කරගන්නට පුළුවන්. අර අපි කියන විදිහට ණයලාභියා සම්බන්ධයෙන් අපි දීර්ඝව සහ විශ්ලේෂණාත්මක සහ නිසි ආකාරයට අපි ඒ ණයලාභියා ගැන ඇගීමක් කරොත් අපිට කරන්න පුළුවන් කියන දේ තමයි මේ ණය ලබා දීමේ මූලධර්ම සහ ඒ ඇඟීම හරියට කරනවා කියන එක තේරුම. හරිද? දැන් ඊළඟට අපි බලමු මෙන්න මේ වගේ ණය ලබා දෙනකොට අපි දැන් ඔය කියන ආකාරයේ ඇඟීම දැන් මම මේ කියන්නේ කොළුණු තුන සම්බන්ධ කරන ඇඟීම කරනකොට ගොඩක් දේවල් අපි බලනවා. මම මෙතන කීපයක් සඳහන් කරනවා. එකක් තමයි අත්දැකීම් එහෙම නැත්නම් පළපුරුද්ද. අපි කියනවා එයාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද? එක්ස්පෝෂර් එක කොහොමද? ඒ කියන්නේ ඒ ව්‍යාපාරයේ තුලට කොච්චරද? නැත්නම් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් හැටියට යාට කොච්චරද? ඒක ගොඩක් වටිනාකමක් තියෙනවා. මොකද දැන් සමහර ලාවට අපිට ණයලාභියෙක් වෙන්න පුළුවන්. එයා හා පුරා කියලා අතේ තියෙන යම් කිසි මුදලකින් ව්‍යාපාරයක් පටන් ගන්න. හැබැයි යාට ව්‍යාපාර අත්දැකීම් මොකුත්ම නැහැ. ඒතර ව්‍යාපාරික ශාස්ත්‍රය පිළිබඳ අත්දැකීම් මොකුත් නැහැ. එහෙම නැත්නම් අපි දැන් ඒ අදාළ පුද්ගලයා විසින් කරන්නට බලාපොරොත්තු වෙන ව්‍යාපාරය සම්බන්ධයෙන් අත්දැකීම් මොකුත් නැහැ. එහෙමනම් ඉතා විශාල කනමනාකාරී අවදානමක් එතනදී එන්න පටන් ගන්නවා. ඒතර දැන් අපි එහෙම දැනම එහෙම තියෙන පුද්ගලයෙකුට ණයක් ලබා දීමේදී දෙපාරක් හිතනවා. එහෙමනම් අපි කියනවා රයිට් ඔයාට දැන් අපි හිතමු ඉක්විටි එකක් තියෙනවා, net worth එකක් තියෙනවා, මුදල් ආයෝජනයක් තියෙනවා. නමුත් ඔයාට පළපුරුද්ද නැහැ. එහෙමනම් මේ ව්‍යාපාරය කිරීම සම්බන්ධයෙන් නිසි පරිදි පළපුරුද්ද තියෙන කළමනාකරුවෙක් එහෙම නැත්නම් කළමනාකරන මණ්ඩලයක් පත් කිරීමේ පූර්ව අවශ්‍යතාවයක් එතන තියෙනවා. එහෙමනම් පමණයි අපි එතනින් එහාට කටයුතු කරන්නේ. දැන් මේ මම කියන්නේ කොහොමද මේ ඇගීම ඉදිරියට අරයි යන්නේ කියලා. උදාහරණයක් ගත්තොත් දැන් මුදල් සම්පත් එහෙම නැත්නම් සියලුම දේවල් තියෙනවා. නමුත් එයා හොටෙල් එකක් පටන් ගන්න වෙනවා. නමුත් එයාට හොටෙල් ශාස්ත්‍රය පිළිබඳ අත්දැකීම් ඇත්තම නැතිනම් අපේ පළවෙනිම දෙම තමයි ඔය හොටෙල් එකක් කරනවා නම් ඉන්ඩස්ට්‍රි එකේ ඉතාම හොඳ අත්දැකීම් තියෙන ජෙනරල් මැනේජර් කෙනෙක් එක්ක මැනේජ්මන්ට් ටීම් එකක් වා ඩිප්ලොයි කරන්න ඕනේ. ඒක පූර්ව
කොන්දේසියක් වෙනවා ඒ ව්‍යාපාරය ඉදිරියට අරගෙන යාම සඳහා. එහෙම නැත්නම් අපි අඩුම ගානේ ණය දෙන්නට හිතන්නේවත් නැහැ. ඊළඟ තමයි සත්‍යමය මූල්‍ය තොරතුරු මත ඇඟීම. අපි කියනවා ෆයිනෑන්ෂල් රෙකෝඩ්ස් තියෙන්න ඕනේ. හැබැයි ඔතනදි සමහර දේවල් තියෙනවා අපි සමහර ව්‍යාපාරික ව්‍යවසායකයන්ගේ දේවල් අපිට ඉතා හොඳට අපි වරලත් ගණනාකාධිකාරියෙක් කරහා එහෙම නැත්නම් අපි කියන ඔඩිටර් කෙනෙක් කරහා ලැබෙන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් ඒ කිසිම දෙයක් නැතුව අපි සමහරලාට බැංකුකරුවා අදාළ පාරිභෝගිකයා එහෙම නැත්නම් ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික ස්ථානයට ගිහිල්ලා එතන තියෙන දත්ත තොරතුරු එකතු කරගෙන සත්‍යමය මූල්‍ය තොරතුරු මත ඇගීමක් කරනවා. මොකද මේක අවශ්‍යතාවයක් තියෙනවා එහෙම කරන්නට. ආපසු ණය ගෙවීමට හැකියාවක් තියෙනවද? ආපසු පොලිය ගෙවීමට හැකියාවක් තියෙනවද? ඒ පිළිබඳ ඇගීමක් කළ යුතුයි. එතකොට ඒ නිසා සත්‍යමය මූල්‍ය තොරතුරු මත කරන ඇගීමක් මත පදනම් වෙලා තමයි අපිට ඉදිරියට ණයක් ඇගීමක් කළ යුත්තේ. එතකොට අනිකුත් අදාළ බාහිර තොරතුරු විශ්ලේෂණය. ඒක හරි වටිනවා. ඒ කියන්නේ දැන් අපි කොච්චර කිව්වත් සාමාන්‍යයෙන් අපි කියනවා ව්‍යාපාරිකයාගේ අභ්‍යන්තරික ව්‍යාපාරයේ තුල දේවල් අපි අම්මාකාරය ගණනය කිරීමක්, විනිශ්චය කිරීමක්, විශ්ලේෂණය කිරීමක් කරනවා. ඒ වගේම දැන් ඒක කලත් ඊට බාහිරව ඒ කියන්නේ ඒ ව්‍යාපාරයේ තුලට යම් ආකාරයේ බාහිරව බලපාන ගොඩක් දේවල් තියෙනවා. දැන් අපි මේ මම කිව්ව පරිච්ඡේදයේ දෙකේදී ඉදිරියේදී ඉගෙන ගන්න බලනවා මූල්‍ය නොවන මෙවලම් ගැන. හරි? එතකොට කොහොමද වෙළඳපොළ බලපාන්නේ? නෛතික තත්ත්ව කොහොමද බලපාන්නේ? බාහිර කළමනාකාරීත්වය කොහොමද? එතකොට වෙනත් රටවල නැත්තම් අනිකුත් තාක්ෂණයේ තියෙන දියුණුව නැත්තම් ඒ බලපෑම කොහොමද ව්‍යාපාරය තුලට එන්නේ? එතකොට මේ බාහිර තොරතුරු විශ්ලේෂණය එහෙම නැත්තම් ඇඟීම සඳහාත් අපි යම් ආකාරයකට ව්‍යායාමයක් එහෙම නැත්තම් උත්සාහයක් දැරිය යුතුයි. එතකොට මෙන්න මේ කියන කාරණා යටතේ පදනම් වෙලා තමයි ණයක් ලබා දීමේදී එහෙම නැත්තම් ණයක් ඇඟීම කියන ක්‍රියාවලියට අපි යොමු වෙ යුත්තේ. දැන් ඔයගලන්ට පැහැදිලි ඇති මම මේ සාකච්ඡා කරමින් සිටින්නේ පුද්ගලයෙකුට ණයක් ලබා දීමේදී බාහිරයෙන් බලනවා. එහෙම නැත්තම් එයාගේ නමෙන් බලලා, එහෙම නැත්තම් එයාගේ පරණ හැදුනුම්කම් වලට බලලා, නැත්තම් එයා අපේ ඉන්න හොඳම කස්ටමර් කියන දේ මත නෙවෙයි තීරණය ගත යුත්තේ. ඊට වඩා පරිබාහිරව අපි මූලධර්ම වලට ගිහිල්ලා ඒ මූලධර්ම වලින් එන අනුමත කරන ක්‍රියාවලියක්, ඇඟීමේ ක්‍රියාවලියක්, එහෙම නැත්තම් අපි බලන කීපයක් දිහා බලලා ඒ මත පදනම් වෙලා තමයි ණය පිළිබඳ තීරණ ගත යුත්තේ කියන එක තමයි මේ මූලික මූලධර්ම ගැන මම මේ සාකච්ඡා කරමින් සිටින්නේ. දැන් එතකොට අපි මේ සම්බන්ධයෙන් තව සාකච්ඡා කරොත් ඔයගලන්ට මොනවා හරි මේ තව ගැටලු එහෙම නැත්තම් මේක निराකරණය කරගන්න දේවල් තියෙනවද? මේ හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ගේ? නැත්තම් තව මොනවද යෝජනා? දැන් මේ වගේ අපි ණයක් ඇඟීමකට කරනකොට අපි දැන් මේ කතා කරගෙන යන්නේ මූලික මූලධර්ම ඇඟීමේ මූලධර්ම ගැන සාකච්ඡා කරනවා කියන ක්‍රමවේද වලට යන්න කලින්. හරි? එතකොට දැන් ඒකදී අපි මුලින්ම කිව්වේ ණයලාභී කර නේම් ලෙන්ඩින් එක නෙවෙයි හරිම දේ කියන එක තමයි මේ අපි සාකච්ඡා කරමින් සිටින්නේ. ඒතර මේ තාක් සාකච්ඡා කරපු ටිකේ මොනවා හරි ගැටලු නැත්තම් ඔයගොල්ලන්ට තව දුරටත් දැනගත යුතු පැහැදිලි කරගත යුතු තැන් තියෙනවා. නැත්තම් අපිට ඉදිරියට යන්න පුළුවන් මේ විදිහට. right අපි ඉදිරියට යමු එහෙනම් මෙතනදී දැන් අපි මේ කියන විදිහට ණය අයදුම්කරුවෙක්ගේ සුදුසුකම් අපි දන්නවා ක්‍රෙඩිට් වර්තිනස් එක ගැන කියන එක වෙලාවකට හරිද එතකොට දැන් මේ අපි අර කියවනේ මොනවා හරි ඒ තියෙන ක්‍රමවේදයකට අපි යන්නට ඕනේ කියලා ඒ ක්‍රමවේදයට යනකොට දැන් මේ තියෙන කාරණා කීපයක් අපි බලනවා සාමාන්‍යයෙන් කස්ටමර් කෙනෙක් අපි කියන කොච්චර ක්‍රෙඩිට් වර්තිද ණයට සුදුසු දෙයක් අපි ගිහිල්ලා අපි හිතමු යම්කිසි ආයතනයක වැඩ කරනවා අපි ගිහිල්ලා බැංකුවකට ගිහිල්ලා ණයක් ගන්නට ගියාම එතනදී අපි දිහා ඒ පුද්ගලයා බලලා අපිට යම් ආකාරයක මේ එනවා මේ අපිට ක්‍රෙඩිට් ස්කෝර් එකක් එහෙම නැත්නම් ඒක සුදුසුද නැද්ද බලනවා පෞද්ගලිකව අපි සම්බන්ධයෙන් ඒ ආයතනේ ඒ වගේ තමයි අපිට ණයලාභී කාවට පස්සේ ඒ ණයලාභියාගේ මූලික සුසුකම් ටික දැන් මම මේ ෆන්ඩමෙන්ටල්ස් ගැන කතා කරන්නේ මූලධර්ම ගැන කතා කරන්නේ ඒකෙනුත් අපි කීපයක් හඳුනගමු කාලයක් තිස්සේ මූල්‍ය ආයතන සම ගණන් කිරීමෙන් ගොඩනගාගත් විශ්වාසය පෞද්ගලික ගණන් විශ්වාසනීය සම්බන්ධව හඳුනා ගැනීම. ඔන්න අර මම කියන ක්‍රෙඩිට් වර්තිනස් එක කිරාමණින එකක් තමයි මේ එක්සිස්ටිං රිලේෂන්ෂිප් එක. දැන් අපිත් එක්ක දැනට ගණදෙනු කරුවෙක් හැටියට එයා පෙන්නලා තියෙන ලක්ෂණ සුදුසුකම්.
ගොඩක් වටිනවා. මොකද දැන් පැහැදිලිවම දේ තමයි අපිත් එක්ක දිගින් දිගට මෙහෙම ගණදෙනු කරගෙන යන නිසා එතකොට එයා පෙන්නලා තියෙනවා ඉතා හොඳ සම්බන්ධතාවයක්. අපි සාමාන්‍යයෙන් ඔකට කියනවා ට්‍රැක් රෙකෝඩ් එක. හොඳ ට්‍රැක් රෙකෝඩ් එකක් තියෙන කස්ටමර් කෙනෙක්. ඒ කියන්නේ on the dot payment එකක් අපි කියනවා. default එකක් ඇත්තෙම නැහැ කියනවා. prompt payment එකක් කියනවා. ඒතර අපි දන්නවා ඒ වගේ පුද්ගලයෙකුට ණයක් ලබා දුන්නාම නිසි පරිදි ණය සේවා කරලා තියෙනවා. සර්විස් කරලා තියෙනවා. එතකොට අපි දකිනවා ඒක එක තරහ ආකාරයක සුදුසුකමක් ණයක් සඳහා. ඊළඟට අපි බලනවා මේ ණයලාභියා සම්බන්ධයෙන් අනිකුත් ආයතන. දැන් අපි ක්‍රිබ් එක තියෙනවා. තවත් බැංකු වලින් රෙෆරන්සස් ගන්න පුළුවන්. ඒතර අපි බලනවා ඒ අපේ ණය විතරක් නෙවෙයි අනිත් ණය සම්බන්ධයෙන් කොහොමද. එහෙම නැත්නම් අපිට අලුත්ම කස්ටමර් කෙනෙක් නම් මෙයා දැනට ගනුදෙනු කරන අනිකුත් බැංකුත් එක්ක සම්බන්ධ වෙන ආකාරය කොහොමද කියන දේ පැහැදිලිව අපි වටහා ගැනීමක් කරනවා. ඊළඟට තමයි ජීවන චර්යා. ඒ රටාව රැකියාවේ ස්වභාවය හරිම වැදගත්. ඒ කියන්නේ දැන් අපි සමහර වෙලාවට දකිනවා දැන් යම් ආකාරයක අපිට පැහැදිලි වෙන ආකාරي වෘත්තියක යෙදුනත් එයා ඉතා මහා පරිමාණයෙන් අනවශ්‍ය විදිහට වියදම් කරන. එතකොට කියන්නේ එහෙම චරිතයක් නම් එතකොට අපි දකිනවා එයාගේ ඉන්ෆ්ලෝ එකට වඩා අවුට්ෆ්ලෝ එක වැඩි. එක්කෝ එහෙම නැත්නම් එයා ණය ගන්නවා වෙන්න පුළුවන්. වෙනත් නැත්නම් අපිට අඟබන් නැති ආකාරයේ යම් ආකාරයේ ආදායම් මාර්ග වලට යොමු වෙනවා වෙන්න පුළුවන්. ඒතර අපිට ඒකෙදි යම් ආකාරයක සැකයක් උපදවනවා නම් ඒව ගැනත් අපි ඉතා පැහැදිලිවම බැලිය යුතුයි කියන එක තමයි මේ ජීවන චර්යා රටාවන් සහ රැකියා ස්වභාවය. ඒතර රැකියා ස්වභාවය කිව්වම අපි දකිනවා එයා පෞද්ගලිකාංශයේද රාජ්‍යාංශයේද විධායක ශ්‍රේණියේද විධායක නොවන ශ්‍රේණියේද එතකොට එහෙම නැත්නම් එයා රැකියාවේදී ගත්තොත් ස්ථීර රැකියාවක්ද කරන්නේ නැත්නම් తాවකාලික අනියම් රැකියාවක්ද ඒවා අපිට ඔක්කොම වැදගත් වෙනවා. මොකද ඒවා වැදගත් වීම මත තමයි අපි ඒ පුද්ගලයා පිළිබඳව ණයට සුදුසුකම ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ අදහසක් ලබා ගන්න. ඊළඟට අපි හිතමු ව්‍යාපාරික ආයතනයක් නම් අතීත වර්තමාන කළමනාකරන තොරතුරු මූල්‍ය කීර්ති නාමය ඒවත් අපිට වැදගත් වෙනවා. දැන් අපි කිව්වන් පස්සේ දැන් අවුරුදු ගාණක් තිස්සේ ව්‍යාපාරයක් තුළ සිදුවේ ඉන්නවා නම් කොහොමද අතීතයේදී එහෙම නැත්නම් කොහොමද වර්තමානයේදී අනාගතයේ දැක්ම කොහොමද? අපි කියන විෂන් මිෂන් කතන්දරේ කළමනාකරන තොරතුරු කවුද ඩිරෙක්ටර්ස්ලා කවුද සීනියර් මැනේජර්ස්ලා මොනවද ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක මොනවද ඒගොල්ලෝ සමාජයට කරලා තියෙන්නේ කම්පැනි එකක් හැටියට ඒගොල්ලෝ CSR වැඩ මොකක්ද නැත්නම් ඒගොල්ලන්ගේ මොකද්ද රෙපියුටේෂන් එක රයිට් ඒ වගේ දේවල් අපිට වැදගත් වෙනවා. මොකද ඒ වගේ දේවල් වලින් තමයි ඒගොල්ලන්ගේ නිෂ්පාදන එහෙම නැත්නම් සේවා පිළිබඳ වෙළඳපොළ වල යම් කිසි තක්සේරුවක් තියෙන්නේ. එහෙම නැත්නම් අපි කියනවා නෙට්වර්කින් කියලා. කියන්නේ යම්කිසි ඇත්තේ ගණදෙනු කරන සප්ලයර් බයස්ලත් එක්ක කොහොමද අපි ගණදෙනු කරලා තියෙන්නේ. ඒවා අපිට වැදගත් වෙනවා. මොකද අපි ණයක් නිකුත් කරනකොට මේ ණය ලබාගෙන යම්කිසි දෙයක් සිද්ධ කරාට පස්සේ එයා සම්බන්ධ වෙන අනිත් ස්ටේක් හෝල්ඩර්ස්ලා මේ ආයතනත් එක්ක කොහොමද බද්ධ වෙලා තියෙන්නේ කියන එක අපිට වැදගත් වෙනවා. ඊළඟට නිෂ්පාදන සේවාවේ ගුණාත්මක බව ඉදිරිපෑත්ම. ඒකත් හරිම වැදගත්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් අතීතයේ හොඳයි වර්තමානයේ හොඳයි නමුත් අනාගතයේ මොකක්ද කියන එකත් අපිට වැදගත් වෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් මේගොල්ලෝ මොනවද හදලා තියෙන්නේ? ඒගොල්ලෝ මොකද්ද goods එහෙම නැත්නම් එහෙම නැත්නම් services මොනවද? එතකොට ඒව කළ outlook එක මොකද්ද? ඉදිරියට කොයි ආකාරයේද මේගොල්ලන්ගේ business plan එකද තියෙන්නේ? එතකොට ඒක දේශීය වෙන්න පුළුවන්, විදේශීය වෙන්න පුළුවන්. මොන ආකාරවලටද මේගොල්ලෝ ඒක ප්‍රචලිත කරන්නේ? එහෙම නැත්නම් වර්ධනය කරන්නේ? එහෙම නැත්නම් එතනින් එහා level එකට යන්නේ කොහොමද? අන්න ඒ ආකාරයට අපි බලනවා කාරණා කටයුතු අරගෙන ණයක් සඳහා කොච්චර සුසුකම් ලබනවද කියලා. ඒගොල්ලන්ට පැහැදිලි ඇති මේවා සාමාන්‍ය දේවල් වුණත් අපිට ඊටාම වටිනා, ඊටාම වගකීම් සහගතව කටයුතු කරන්නට අවශ්‍යයි ණයකට පුද්ගලයෙක්ගේ සුසුකම් සාකච්ඡා කරනකොට. මොකද මෙතනදී මම කියන්නේ කාලෙන් කාලට දැන් සමහර වෙලාවට අපිට එකේ කාලෙන් කාලෙට ඒ කියන්නේ ණයලාභීන්ගේ එහෙම නැත්නම් ණය පරිසරය වෙනස් වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි COVID-19 අර්බුදයත් එක්ක වසංගතයත් එක්ක අපිට ආපු ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒතර මේ ආර්ථික අර්බුදයේදී සමහර කස්ටමර්ස්ලා ඉතා හොඳින් කටයුතු කරනවා, ඉතා හොඳින් කළමනාකරණය කරගන්නවා. ඒතර ඒ එක්තරා ආකාරයක කියන්නේ ක්‍රයිසිස් එකකට මැනේජ් කරන කස්ටමර්ස්ලා ටිකක් ඉන්නවා. තවත් ටිකක් බැලුවොත් ඉතාම අපහසුයි. ව්‍යාපාර කඩා හැලීමකටම ලක් වෙන මට්ටමකට ගිය කොටසක් ඉන්නවා. තව කොටසක් ඉන්නවා බැංකුවත් එක්ක සහයෝගයෙන් යම් ප්‍රමාණයකට කාරණා කතා බහ කරලා ඉදිරියට යන කොටසක් ඉන්නවා. එතකොට ඒ ආකාරයට අපි දැනගන්න ඕනේ දැන් අදාළ පාරිභෝගිකයා, පාරිභෝගික කාණ්ඩය, ආයතනය එක විදිහක්, බාහිර පරිසරය තව විදිහක්. එතකොට දැන් අපි මේ කාලානුරූපීව
මේ පුද්ගලයන් ආයතන ණයට සුදුසුද නැද්ද කියන දේ තීරණය කිරීම තමයි මූලිකම ක්‍රමවේදය. දැන් අපි මේ සාකච්ඡා කරේ ඒක. අපි ඔක වෙන වෙන ආකාරයට principles of lending කියන්න පුළුවන්, fundamentals of lending කියන්න පුළුවන්. ඒතර මේ ගොඩක් දේවල් දැන් මම මේ සාකච්ඡා කරේ දැන් මේ ණයක් ලබා දීමේදී ණය ඇගීමේ තියෙන වැදගත්කම. ණය ඇගීම කරන්නේ කොහොමද? මේ කියන මූලික අංග මූලික අඩිතාලම. එහෙම නැත්නම් අපි කියන මේ පාදම ශක්තිමත් විය යුතුයි. නැත්නම් මේ කියන පැරාමීටර්ස් තුන TOB, TOC, TOS කියලා අපි කිව්වට ඔය තුන ගැන අපි නිසි පරිදි අධ්‍යයනයක් කරලා නැතිනම් ඔය තුන සම්බන්ධ කරන ක්‍රමවේද ගැන සාකච්ඡා කළ වැඩක් නැහැ. දැන් අපි මෙතෙක් කරේ ඔය ආකාරයට ණය ලාභියෙක් ණයකට සුසුකම් ලබන්නේ කොහොමද? එතකොට ණයට සුසුකම් ලබනවා කියලා කියන හැම අවස්ථාවකදීම සුරකුම් ඒ වගේම නිපයුම් ගැනත් අපි එක හා සමානම අවධානයක් යොමු කළ යුතුයි. මොකද ණයලාභියාගේ ඇඟීමකින් පස්සේ ඒ ණයලාභියා ගැටලු සහගත නම් අපිට එක ඔප්ෂන් එකක් තමයි ඒ ණයලාභියාව ණයක් සඳහා සුසුකම් ලබන්නේ නැත කියලා අයින් කරන එක. දෙක තමයි ඒ ණයලාභියාව සුසුකම් ලබන්නේ නැත්තේ මොන කාරණා නිසාද? අන්න ඒවා අවම කරගැනීමේ හැකියාවක් තියෙනවද? සුරුකුම් හා ණය නිපියුම් මගින් කියන දේ තමයි දෙවැනි එක. දැන් මම කලින් උදාහරණයක් කරන් පැහැදිලි කෙරෙව්වා. සුරුකුමක් කෑෂ්බැක් සිකියුරිටි එකක් අරගෙන ආවොත් අපිට ඒක පාවිච්චි කරලා අපිට අවශ්‍යයි නම් NPL කස්ටමර් කෙනෙකුට ෆැසිලිටි එකක් දෙන්න පුළුවන් කියන එක. හරි. එහෙම නැත්නම් අපි හිතමු යම්කිසි පාරිභෝගිකයෙකුට සුරුකුමක් නැතු වුණත් අපිට කාර්ක ප්‍රාග්ධන ණයක් ලබා දීමේ හැකියාවක් තියෙන්නට පුළුවන්. ණය නිපියුම නිසි පරිදි සකස් කරලා. කෑෂ් ෆ්ලෝ එක අපිට එන විදිහට සකස් කරලා එතකොට ඒ ආයතනයත් බරෝව සහ අපිත් එක්ක එකතු කළා මොනවා හරි ත්‍රිපාර්ශ්වික විසුමකට යටත් කරලා එහෙම නැත්නම් අපිට හම්බෙන්න තියෙන පේමන්ට් එකක් අසයින් කරලා right යම් ආකාරයකට අපිට අපි බැහැයි කියලා කියන එක පුළුවන් කියන මට්ටමට ගෙනියීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට මම මේ පැහැදිලි කරමින් සිටින්නේ අපි section 1 වල ඉගෙන ගත්ත pillars තුනක්. ඒ pillars තුන ඉදිරියට කොහොමද සම්බන්ධ කරන්න කියන දේ කාරණේදී කතා කරන්න ඉතුරුව තිබිලා දැනට අපි සාකච්ඡා කරා ණය ලබා දීමේදී මොනවද ණය මූලධර්ම කියලා අපි හඳුනාගන්නේ. එතකොට මොනවද හොඳයි කියලා කියන ණය මූලධර්ම? ඒ වගේම තමයි කොහොමද ඇගීමක් කළ යුත්තේ? එතකොට ණයකට පුද්ගලයෙක් හෝ ආයතනයක් සුසුකම් ලබන්නේ ණයට සුදුසු නැද්ද කියන යම් ආකාරයේ ක්‍රියාත්මක වන පටිපාටි ගැන තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට මේක මම මුලින් පැහැදිලි කරා වගේ විභාගෙදී ඉතාම වැදගත්. කියන්නේ මේ වගේ වල අපි හිතනවා මේ හරි සරල ප්‍රශ්න මේ විභාගෙට එන්නේ නැහැ වුණාට දැන් මේ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට මෑත කාලින ප්‍රශ්න තුල තිබිලා තියෙන්නේ. ණයලාභියෙක් ණයට සුදුසු නැද්ද යනුවෙන් ඔබ තෝරා බේරා ගන්නේ කොහොමද? නැත්නම් ණයලාභියගේ ණයට තියෙන සුදුසුකම් ගැන සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් ණයලාභියෙකුට ණය ප්‍රතික්ෂේප කිරීමේදී ඔබ සලකා බලන නැත්නම් ණයලාභියෙකුට ණය ලබා දීමේදී ඔබ සලකා බලන කාරණා කෙටියෙන් පැහැදිලි කරන්න. ඔන්න ඔය කියන වගේ ප්‍රශ්න આવොත් ඕකට උත්තර දෙන්න පුළුවන් දෙයක් තමයි අපි මේ සාකච්ඡා කරේ. right. අපි ඊළඟ කොටසට යන්නට කලින් මේ තාක් සාකච්ඡා කරපු දෙයක මොනවා හරි ගැටලුවක් එහෙම නැත්නම් අපිට ඒ පිළිබඳව යම් කිසි තවදුරටත් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යද? එහෙමනම් දැන් ඔයාලට ස්ටේජ් එක ඕපන් වෙලා තියෙනවා, ෆෝරම් එක ඕපන් වෙලා තියෙනවා. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න. අපි එතනින් එහාට එක්කෝ මැසේජ් එකක් කරා හෝ තියෙනවා නම් දන්වන්න. අපි එහෙම අනුව අපි ඊළඟ එකට යන්නට බලාපොරොත්තු වෙමු. Right. හොඳ ප්‍රශ්නයක් අහනවා ලක්ෂිකා. Customer is engaged in informal lending. Can banks finance him for another business which he engaged in? දැන් පළවෙනි ප්‍රශ්නේ එක. දැන් තාම හොඳ ප්‍රශ්නයක්. දැන් පළවෙනිම දේ තමයි අපි දැනගන්නට ඕනේ මේ අදාළ පාරිභෝගිකයා ඇයි informal lending එකකට ගිහිල්ලා තියෙන්නේ එක. එතකොට සමහර වෙලාවට informal lending එකකට ගිය ගමන් ඔයගොල්ලෝ දන්නවා ඉතා විශාල පොලි අනුපාතික නැත්නම් ඉතාම හානිකර ණය කොන්දේසි යටතේ තමයි එයා ඒ ඉන්ෆෝමල් ලෙන්ඩින් එකට යන්නට පුළුවන්. එතකොට ඒ ආකාරයට ගියාට පස්සේ ඒ ව්‍යාපාරයට යම් ආකාරයක මුදල් ලැබුණා වුණත් ඒ මුදල් සේවා කිරීමේදී
ඉතා විශාල පිරිවැයක් යා දරනවා පළවෙනි අවස්ථාවේදී. එතකොට දැන් ඒක නිසා දැන් අපි හිතමු එතන හිර වෙලා ඉන්න පුද්ගලයෙකුට එනවා අපි ගාවට එයාගේ වෙනත් බිස්නස් එකක් කියලා හිතමුකෝ. එතකොට ඒ වෙනත් බිස්නස් එකට එනකොට අපි මූලික වශයෙන්ම අපි හඳුනාගත යුතු දෙයක් තමයි ඒ පුද්ගලයාට ණයක් ලබා දුන්නාම ණය සේවා කිරීමේ හැකියාව පිළිබඳ අපි චෙක් කරන්න ඕනේ මුලින්ම. මොකද ඉතා විශාල පිරිවැයක් දරනවා නම් ඉන්ෆෝමල් එහෙම නැත්නම් ලෙන්ඩින් වලදී නමුත් ඒ හැකියාවත් එක්ක අපේ එක කරන්නට පුළුවන් ද බැයිද කියන එක තමයි මූලිකම දේ. මේ වගේ වෙලාවක කරන්න පුළුවන් හොඳම දේ තමයි අදාළ පාරිභෝගිකයෙක්ත් එක්ක සාකච්ඡා කරලා එයාට ඉන්ෆෝමල් ලෙන්ඩින් එකකට යන්නට සිදුවේ ඇයි? එහෙම නැත්නම් ඒ ඉන්ෆෝමල් ලෙන්ඩින් එක අපි තුමු කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් නම් අපිට ඒක සේවා කිරීමට හැකියාවක් තියෙනවා නම් ඒ වෙනුවට ඒ දෙකම එකතු කරලා අපිට කරන්න පුළුවන් දේ තමයි නියමාකාරයේ ණය විසඳුම. මොකද දැන් අපි එයා ඉන්ෆෝමල් ලෙන්ඩින් එකක් එතන කරන ගමන් අපිත් එක්ක ෆෝමල් ලෙන්ඩින් කරොත් වෙන්නේ යම් අවස්ථාවකදී එයාට తాවකාලිකව මූල්‍ය ප්‍රවාහවල ගැටලුවක් ලැබුණත් එයා මුලින්ම නතර වෙන්නේ අපේ ණය සේවා කිරීම. මොකද අඩු පොලියක් අපේ තියෙන්නේ අරය වැඩි පොලියක් සහ වෙනත් ඉතා තද ණය කොන්දේසි තියෙන නිසා ගොඩක් වෙලාවට ඒ පැත්තට එයා හැරෙන chance එක වැඩි වෙනවා. ඒතර හොඳම දේ තමයි කාරණා පැහැදිලි කරලා දීලා එයාට ඒ ඉන්ෆෝමල් ලෙන්ඩින් එකෙන් ක්‍රමානුකූලව මිදෙන්නට සැලැස්වීම තමයි අපේ අපි කියනවා වගකීම් සහගත බැංකුකරුවෙක්ගේ ක්‍රියාදාමයේ විය යුත්තේ. ආපහු ආවොත් අන්න ඒ අවස්ථාවක අපිට හැකියාවක් තියෙනවද කස්ටමර් කෙනෙක්ගේ එහෙම නැත්නම් පාරිභෝගිකයේ මූල්‍යකරණය කරලා දෙන්නට කියන එකේදී ඒ මූල්‍යකරණය කරලා දීමේ හැකියාව තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ මූල්‍යකරණය කරනවා කියලා කියන්නේ ඒ අදාළ පාරිභෝගිකයාට ඇත්තටම අනවශ්‍ය බරක් විය හැකි. මොකද දැන් එළියේ ඊට වඩා දෙයක් එයා කරගෙන යනකොට ඒක අපිට සමහර වෙලාවට ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරලා දෙන්න බැරි නිසා තමයි එයා ඉන්ෆෝමල් ලෙන්ඩර්ගෙන් අපිට එන්න පටන් ගන්න. හැබැයි ඒකේ අනිත් ගැටලුව තියෙන්නේ අපි මේ දෙකම කරනකොට නිසි පරිදි කළමනාකරණය කළේ නැත්නම් එයා තවත් අමාරුවක වැටෙන නිසා අර මම කිව්වා වගේ හොඳම දේ තියෙන්නේ ඉන්ෆෝමල් ලෙන්ඩින් එක නවත්තලා ෆෝමල් ලෙන්ඩින් එකක්ම කරන එක. ඒක වෙනත් ව්‍යාපාරයක් වුණත් කරුණු පැහැදිලි කරලා කරන එක. එහෙම නැත්නම් කාලයත් එක්කම ඒක ඩිස්කරේජ් කරලා පුළුවන් තරම් ෆෝමල් සෙක්ටර් එකට අරන් එන එක තමයි අපි කළ යුතු නිසිම ක්‍රියාමාර්ගය කියන එක තමයි මූලික වශයෙන්ම දෙන්න තියෙන පළවෙනි උත්තරේ. ඊළඟට අපි ගත්තොත් දෙවෙනි ප්‍රශ්නේ හැටියට තියෙන්නේ purpose. ඒ කියන්නේ අපි ගත්තොත් යම්කිසි ණය මුදලක් ලබා දීමේදී ඒකේ purpose එක. එහෙම නැත්නම් මොකකටද ඒ කාරණේ? ඇයි ඒක වැදගත් වෙන්නේ කියලා. දැන් මෙහෙම දෙයක් වෙනවා. දැන් අපි හිතන්න අපි යම්කිසි ණය මුදලක් ලබා දෙනකොට ඒ අදාළ ණය මුදල අපි කිව්වොත් loans for anything කියලා මොකක් වගේ දෙයක් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් අපි කියනවා අපි ඕනම දෙයකට ණය දෙන්න ණය ආයතනයක්. මොකක්ද ඒකේ තේරුම? ඒ කියන්නේ කස්ටමර් කෙනෙකුට එනවා ෆීලින් එකක් මම ගියා මේකෙන් මට ඕනම දෙයකට මුදලක් දෙනවා. හරි. දැන් ඔන්න ওই කාරණාව දැන් අපි එතන පැහැදිලි කරගත්තේ නෑ. එයාට වෙන්න පුළුවන් බැංකුවෙන් සල්ලි දෙනවා. ඊට පස්සේ දැන් මම තමයි දැනගන්න ඕනේ මොන දෙයකටද මේක යොමු යුත්තේ කියන දේ. ඔතන තියෙන ප්‍රායෝගික ගැටලුව තමයි මෙන්න මේ දෙයක්. අපි දකිනවා දැන් අපි purpose එක දැන් ඒ සතියේත් ඉගෙන ගන්නකොට සාමාන්‍යයෙන් ඒක දිගු කාලීන වෙන්න පුළුවන්. කෙටි කාලීන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ස්ථාවර ප්‍රාග්ධන වෙන්න පුළුවන්. නැත්නම් කාර්ක ප්‍රාග්ධන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක පෞද්ගලික ණය අවශ්‍යතාවයක් සපුරා ගැනීම වෙන්න පුළුවන්. දැන් අපි යම් කිසි දෙයක් ගත්තොත් ඒ ණයට ආවේනික වෙච්චි ණය කාරණය අවශ්‍යතාවය හඳුනා ගැනීමේ වැදගත්කම තියෙන්නේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි බැංකුවකට ණය සපයන්නාට ණය මුදා හැරීමේ පහසුවක් වෙනවා පළවෙනි එක. ඒක මම පැහැදිලි කරලා ඉන්නවා. ඒ කියන්නේ අපි හිතමු දැන් ණය පාරිභෝගිකයා කියනවා නම් මට කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් තියෙන්නේ කියලා. එතකොට බැංකුකරුවාට පුළුවන් ණයලාභියාට කාර්ක ප්‍රාග්ධනයට සම්බන්ධ වෙච්චි ණය මුදලක් අනුමත කරලා දෙන්න. එහෙම නැත්නම් මම ගිහිල්ලා බැංකුවට ගිහින් මට දිගු කාලීන ණයක් අවශ්‍යයි. දෙමක් ගන්න, වාහනයක් ගන්න, යන්ත්‍රෝපකරණ මිලදී ගන්න. එහෙමනම් බැංකුකරුවාට පහසුයි මට දිගු කාලීන ණයක් සපයා දෙන්න. දැන් ඔය දෙකම නැතුව මම කිව්වොත් මට ණයක් ඕනේ කියලා බැංකුකරුවා මට ඕවර්ඩ්‍රාෆ්ට් එකක් අනුමත කරොත් දැන් මම ගිහිල්ලා ඕඩි එක පාවිච්චි කරලා ඉඩමක් ගත්තොත් මොකද වෙන්නේ?
මට මාසපතා OD එකේ ඉන්ට්‍රස්ට් එක සර්විස් කරන්න නමුත් ඉඩමකින් මට ඒ දේ කරගන්න බැහැ. ඒ වගේම අනිත් එක තමයි මට ඒ OD එක අරගෙන මම කාර්ක ප්‍රාග්ධනයට දැම්මාම OD එක අවුරුද්දක් ඒ අන්තිම වෙනකන් OD එක තියෙනවා. හැබැයි කාර්ක ප්‍රාග්ධනය තුලද මම බඩු ගන්නවා, විකුණනවා, එහෙම නැත්නම් ණය ගැතියන් මට මුදල් දානවා, ණය ගැතියන් එනවා. කිසිම වෙලාවක මම OD එක සෙටල් කරන්නේ නැහැ. OD එක අවුරුද්දක් දෙකක් දිගටම යනවා. පැහැදිලිද? කාරණාව පැහැදිලි නොවන අවස්ථාවකදී අපි හරියටම අපිට ණය මුදා හැරීමේ අඩුපාඩුවක් ගැටලුවක් එනවා එක. දෙක තමයි අපි පර්පස් එක දන්නේ නැත්නම් ණය සේවා කරන්නේදීත් ආපසු ණය ගෙවීමේදීත් මම ගැටලුවකට මුහුණ පානවා. දැන් මම නිවාස ණයක් නම් ගන්න ඕනේ මම OD එක කරගෙන හරියන්නේ නැහැ. මට කාර්ක ප්‍රාග්ධන ණයක් ඕන වෙලාවක මම දිගු කාල ණයක් කරගෙන හරියන්නේ නැහැ. දැන් මම OD එකක් කරගෙන ගයක් හැදුවොත් මොකද වෙන්නේ? OD එක හાર્ඩ්කෝ වෙලා ඉන්ට්‍රස්ට් එක ගෙවන්න ඕන. නමුත් මට ඉන්ට්‍රස්ට් එක ගෙවා ගන්න ක්‍රමයක් නැහැ. මොකද මම අවුරුදු 25කට තමයි මට ගයක් හදන්න ණයක් ඕනේ. ඒතකොට මගේ පඩියෙන් හෝ අනිත් යම්කිසි ක්‍රමවේදයකින් මම මුල් මුදල පොලේ ඉතා යම්කිසි සීමා සහිත විදිහට මම ගෙවන්න පටන් ගන්නවා වාරික හැටියට. නමුත් OD එකකින් අරන් ගේ හැදුවොත් මොකද වෙන්නේ? OD එක එකපාර ඩිමාන්ඩ් කරොත් ඉන්ට්‍රස්ට් එක සර්විස් කරන්න ඉල්ලුවොත් මට ඒකට සල්ලි නැති වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තට. මම කාර්ක ප්‍රාග්ධන දිගු කාලයක් ගත්තොත් අවුරුදු 5කට මම ලෝන් එක ගන්නවා. කාර්ක ප්‍රාග්ධන මූල්‍යකරණය කළා දැන් දවස් 30න් 40න් 60න් මට මුදල් එනවා. දැන් මම දන්නේ නැහැ මම මොකද්ද කරන්න කියලා. මොකද අවුරුදු 5කින් මට ගෙවන්න තියෙන කොටස් වශයෙන් මිස්මැච් එකක් එනවා. එතකොට ඒ නිසා ණයක් ලබා දීමේදී ණය කාරණේ නැත්නම් ණය අවශ්‍යතාවය පැහැදිලි කර ගන්න ඕනේ. එකක් තමයි ණය මුදා හැරීමේදී ගැටලු සහ ණය සේවා කිරීමේදී ගැටලු දෙකම එන්න පුළුවන්. මේ දෙකම අවම කර ගැනීම සඳහා තමයි අපි මොන අවශ්‍යතාවයටද මේ ණය සැපිය යුත්තේ කියලා දේ අපි තීරණය කරන්නේ. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. තවත් මොනවා හරි ගැටලු තියෙනවද මේ අපි සාකච්ඡා කරමින් සිටින්නේ ණය ලබා දීමේදී නැත්නම් ණයක් මුලින්ම අනුමත කිරීමේදී අපි කියන මූල ධර්ම මොනවාද? පුද්ගලයෙක් සතු ලක්ෂණ මොනවාද? නැත්නම් පුද්ගලයෙක් සතුව තිබිය යුතු අපි කියනවා ණයට සුදුසුකම් ලබන අවශ්‍යතාවයන් මොනවාද කියන දේ තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. තවත් මොනවා හරි ගැටලු තියෙනවද? ප්‍රශ්න තියෙනවද? යෝජනා එතකොට අපිට සාකච්ඡා කරමින් ඉදිරියට යන්න පුළුවන්. තාරක සඳනි මොනවා හරි තියෙනවද ගැටලු? තුවාන් කාරණා පැහැදිලිද නැත්නම් අපි සාකච්ඡා කරන වල ඒවා වල ගැටලුවක් තියෙනවද? අබසරා තුෂාන්ත right අපි මොනවා හරි ගැටලු තියෙනවා නම් ඉදිරියටත් ඒක දැනුවත් කරන්න අපි ඒක සාකච්ඡා කරමු. අපි එහෙමනම් ඉදිරියට සාකච්ඡා කරමු. දැන් එතකොට අපි මූලික වශයෙන්ම කිව්වා දැන් අපි ණය අයිදුම්කරුවෙක්ගේ සුසුකම් ගැන සාකච්ඡා කරාට පස්සේ අපි ඊළඟට යමු කේවල ණය ඇඟීම. හරිද? මේක දැන් ඔයගොල්ලෝ ගොඩක් කලකට මේක අහලත් ඇති. නමුත් ඊටාම වැදගත් කොටසක්. මොකද මේකදී අපි පාස් පේපර්ස් බැලුවත් එහෙම නැත්නම් ණය කළමනාකරණය කියන එකේදී මූලිකම අංගයක් තමයි මේ ණය ඇඟීමේ ක්‍රියාවලිය. එතකොට ණය ඇඟීමේ ක්‍රියාවලියේදී කේවල කියලා එකක් තියෙනවා. කියන්නේ පුද්ගල ණය. තනි ණය ඇඟීමේ ක්‍රියාවලිය. එතකොට මෙතනදී වෙන්නේ එක පුද්ගලයෙකුට එහෙම නැත්නම් තනි පුද්ගලයෙකුට අපි ණයක් අනුමත කරන ක්‍රමවේදය ගැන තමයි අපි මේ සාකච්ඡා කරන්න යන්නේ. ඒතර ඔයගොල්ලෝ අහලා ඇති ක්‍රමවේද රාශියක් තියෙනවා. අපි 5C කියනවා, 6Cs කියලා කියනවා, කැම්පාර් කියනවා. ඒ වගේ විවිධාකාරයේ ක්‍රමවේද අපිට මේ වෙළඳපොළ තුල බැංකුකරණය තුල අපිට දකින්නට ලැබෙනවා. ඒත් දැන් අපි මෙතනදී එකක් සාකච්ඡා කරගෙන යමු. ඔයගලන්ට දැන් මම දීලා තියෙන නෝට් එකෙත් තව ඊළඟ තවත් මොඩල් කීපයක් දකින්නට ලැබෙවි. නමුත් ඒ මොන දේ කරත් සාමාන්‍යයෙන් අපි එදිනදා බැංකුකරුවෙක් හැටියට අපි දැන් බැංකු ආයතනවලදීත් අපි මේ හා සමාන ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. මම ඒක කියලා ඉන්නම්. දැන් අපේ දැන් බැංකුවක ගත්තොත් එimhe සමහරවිට අපි මේ 6C කියන මොඩල් එකෙන් අනුමත කරනවා කියන දේ ඔයගොල්ලන්ට දකින්නට හම්බෙන්නේ නැහැ. හැබැයි ඒ 6C කියන මොඩල් එක පාදක කරගත්ත යම්කිසි ක්‍රමවේදයක් තමයි හැම බැංකුවක්ම පාවිච්චි කරන්නේ මේ තනි පුද්ගලයෙක් නැත්නම් කේවල ණයගීම සඳහා. දැන් මේක කොහොමද පැහැදිලි කරන්න කියලා කිව්වොත් ඕගොල්ලන්ගේ දැන් බැංකුවක ගත්තොත් යම් ආකාරයක ණය අයිදුම් පත්‍රයක්, ණය පත්‍රිකාවක්, එහෙම නැත්නම් අපි කියනවා ක්‍රෙඩිට් පේපර් එකක්
හදලා ඒක අනුමැතියට දාලා අපි අනුමැතිය අරගෙන තමයි ණය මුදා හරින්නේ. එතකොට දැන් ඒකේ කියලා කන්ටෙන්ට් එක බැලුවොත් අපි කියනවා හුඟක් ලාට ක්‍රෙඩිට් පේපර් රික්වෙස්ට් එක කියලා කියනවා. දැන් ක්‍රෙඩිට් ප්‍රොපෝසල් ෆෝමැට් එකක් කියලා කියනවා. නිකන් අරගෙන බලන්න. දැන් ඒකේ යම් කාරණා දැන් අපි මේ සාකච්ඡා කරන කාරණා වෙන යම් ආකාරයකට ඒක සඳහන් වෙනවා. ඒ පුද්ගලයාගේ තියෙන ලක්ෂණ, පුද්ගලයාගේ තියෙන ස්වභාවය, එතකොට පුද්ගලයාගේ ණයට සුදුසුකම් ලබන විදිය, නැත්නම් එයාගේ කළමනාකාරීත්ව අත්දැකීම්, නැත්නම් ව්‍යාපාරය පිළිබඳ අත්දැකීම්, නැත්නම් වෙළඳපොළ පිළිබඳ අත්දැකීම්, නෛතික තත්වයන්, ඊට පස්සේ මූල්‍ය තත්වයන්, පරිසර තත්වයන්, ඒ හැම එකක්ම සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර ඒව ධන ඍණ විදියට කතා කරගෙන ගිහිල්ලා තමයි අපි කියන්නේ මෙන්න මෙයා ණයකට සුදුසුකමක් ලබනවා. ඒ සුදුසුකම අනුව මෙන්න මෙයාට ණයක් ලබා දීමේ හැකියාව තියෙනවා කියන දේ තමයි අපි තීරණය කරන්නේ. දැන් එතකොට අපි තියරි එකක් හැටියට මේක 6C හරි 5C හරි ඉගෙන ගත්තට ප්‍රායෝගික තලයේ ඔයගොල්ලෝ දකින්නේ අන්න ඒ ආකාරයට. එතකොට දැන් අපි ඒ කියන ගමන්ම මුලින්ම බලමු අපි කේවල ණය ගීම අපි C6 කියන මොඩල් එක එහෙම නැත්නම් ආකෘතිය තමයි අපි සාකච්ඡා කරන්නේ. දැන් මේක ඉස්සර තිබ්බා C5 කියන ආකෘතිය යටතේ තිබුණා. C5 කියන ආකෘතිය යටතේදී මේ දෙවෙනි සහ තුන්වෙනි එක එකක් හැටියට සැලකුවා. ඒ කියන්නේ දැන් ගත්තොත් චරිතය කියනවා අපි කැරක්ටර් එක, ශක්නුතාවය කියනවා කැපැසිටි එක, කෑෂ් ෆ්ලෝ කියලා කිව්වා මූල්‍ය ප්‍රවාහයන්, ප්‍රාග්ධනය අපි කැපිටල් කියලා කිව්වා, කන්ඩිෂන් කියලා කියනවා බාහිර පාරිසරික තත්වයන්, වොලටිල් කියලා කිව්වා සුරකම්. ඔය හය තමයි අපි C6 කියන දේ යටතේ ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි මෙහෙම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනකොට දැන් මම කිව්වා C5 යටතේ බලනකොට ඔයගොල්ලන් මේ කැපැසිටි කෑෂ් ෆ්ලෝ කියන එකක් කැපැසිටි කියලා ඔයගොල්ලෝ දකිනවා. එතකොට දැන් මේකෙදී එක කෑලි දෙකකට කැඩුවා. C5 කියලා આવොත් කැරක්ටර් කැපැසිටි කැපිටල් කන්ඩිෂන් කොලැටරල් කියලා යන අවස්ථාවක් දැකලා ඇති. ඇත්තටම මේක දැන් 6කට ඉගෙන ගන්නකොට පොඩි පැහැදිලිතාවයකුත් එක්ක එනවා. නමුත් ඒ C5 කියන එකත් හරි C6 කියන එකත් හරි C6 වෙන්නේ C5න් කොටසක් එක්ස්පෑන්ඩ් කරලා C6ට ආවා. දැන් අපි ඉතා කෙටියෙන් බලමු චරිතය කියලා කියන්නේ මොකක්ද? අදාළ පුද්ගලයාගේ ස්වභාවය. right? එයා ණයකට දක්වන නැත්නම් ණයකට සුදුසු නැද්ද කියන දේ මූලික වශයෙන් තියෙන දේ තමයි චරිතය කියන්නේ. අපි කියනවා ක්‍රෙඩිට් වර්තිනස් එක කියලා කියනවා. ඒක චරිතය. හරි? ඊළඟට ශක්නුතාවය කියලා කියනවා යම්කිසි ණයලාභියෙකුට ඒ ණය ආපසු ගෙවීමට තියෙන හැකියාව. එතන හැකියාව කිව්වම ඒක කළමනාකරත්ම හැකියාව වෙන්න පුළුවන්. වෙළඳපොළ සම්බන්ධ කිරීමේ හැකියාව වෙන්න පුළුවන්. මූල්‍ය හැකියාව වෙන්න පුළුවන්. නෛතික හැකියාව වෙන්න පුළුවන්. ඒක නිකන් අර අපි කියන ප්‍රමාණාත්මක හැකියාව. උදාහරණයක් ගත්තොත් බාලවයස්කාර පුද්ගලයෙකුට ණයක් ලබා ගැනීමට නොහැකි කියලා කියන්නේ ඔන්න එයාට හැකියාවක් නැහැ කියලා කියනවා. එහෙම නැත්නම් එයා කියනවා හොඳ කළමනාකරන පරිචයක් තියෙනවා. එහෙම නැත්නම් හොඳ විභාගයක් පාස් කරලා යම්කිසි ආකාරයක සුසුකම් ලැබලා තියෙනවා. එහෙම නැත්නම් හොඳ අත්දැකීම් තියෙනවා. අන්න එයාගේ ව්‍යාපාරිකයාගේ කළමනාකරන හැකියාව. නැත්නම් වෙළඳපොළ හැකියාව කියලා කියන්නේ කන්ටෙක්ස්ට් තියෙනවා, නෙට්වර්ක් එකක් තියෙනවා, හොඳ චේන් එකක් තියෙනවා. එතකොට එයාගේ කතා බහ කරලා එතකොට ඩීලර්ස් සප්ලයර්ස්ලා ඉන්නවා. එතකොට ඒත් තියෙන සම්බන්ධතාවයත් එක්ක එයාට තියෙන හැකියාව වෙළඳපොළ දිනා ගැනීම. ඕක තමයි කැපැසිටි පැත්තෙන් කියන්නේ. කෑෂ් ෆ්ලෝ වෙනකොට මොකද වෙන්නේ? දැන් වෙළඳ දැන් කැපැසිටි කියලා කියන්නේ ප්‍රමාණාත්මකතාවය න ะ. මේක ඇවිල්ලා අපි ක්වොන්ටිටේටිව් පැත්තෙන් කියනවා. දැන් අරගෙදි ක්වොලිටේටිව් නම් මේක ක්වොන්ටිටේටිව්. කියන්නේ ඇත්තටම අතේ මුදල්. ඒ කියන්නේ අපි ගත්තොත් පොලිය ගෙවීමේ හැකියාව, ණය ගෙවීමේ හැකියාව, එහෙම නැත්නම් ගැරන්ටි එකක් ආවොත් ඒකට ක්ලේම් කරන හැකියාව. එහෙම නැත්නම් අපි කියනවා නෙට්වර්ක් එකක් ගැන සාකච්ඡා කරනවා කියලා කියනවා. නෙට්වර්ක් එක ගැන කිරීමේ හැකියාව. ඒව තමයි කෑෂ් ෆ්ලෝ එක කියලා කියන්නේ. අපිට බැලු බැලමටම කෑෂ් ෆ්ලෝ එක තියෙනවාද කියන එක තමයි කෑෂ් ෆ්ලෝ කියලා සඳහන් වෙන්නේ. ඒක තමයි කැපැසිටි එක කෑෂ් ෆ්ලෝ එක වෙනස් වෙන්නේ. අපි කැපැසිටි කියලා කියන්නේ ප්‍රමාණාත්මකතාව පැත්තෙන් ගත්තොත් කෑෂ් ෆ්ලෝ කියලා කියන්නේ මූල්‍යමය හැටියටම අතන මුදල් තියෙනවද කියන එක තමයි කොටස් වලට කඩලා එන්නේ. ප්‍රාග්ධනය ඔයගොල්ලෝ දන්නවා යම් ආකාරයකට ව්‍යාපාරයකට තුලට යෙදෙන මුදල් ප්‍රමාණය. ඒක තමයි අපි ප්‍රාග්ධනය කියලා සාකච්ඡා කරන්නේ. ඊළඟට බාහිර තත්ත්වයන් නැත්නම් කන්ඩිෂන්ස් කියලා සාකච්ඡා කරනවා. ඒකත් අපිට වැටෙනකොට හුඟක් වෙලාවට අපිට මෙතෙන්දි කන්ඩිෂන් කියලා කිව්වම හුඟක් අය හිතනවා ණය ලබා දීමේදී තියෙන තත්ත්ව කොන්දේසි කියලා. ඒ ණය ලබා දීමේදී තත්ත්ව කොන්දේසි වලට අමතරවත් මෙතෙන්දි බාහිර තත්ත්වයන් අපි වෙළඳපොළ කොහොමද? එහෙම නැත්නම් කළමනාකාරීත්වය පිළිබඳ තත්ත්වයන්, එහෙම නැත්නම් නෛතික දේවල්. එතකොට අපිට බාහිරින් මේ ව්‍යාපාරය තුලට මේ කියන ණයලාභියා තුලට සිදුවන බලපෑම් අපි මේ කන්ඩිෂන් සරහා සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් මේ වෙලාවේ බැංකුවක් අලුත් ණයක් අනුමත කිරීමේදී
දෙපාරක් තුන් පාරක් සලකා බලනවා. ඇයි? අපේ වෙළඳපොළ එච්චර හොඳ නැහැ. අපේ ආර්ථිකය එච්චර හොඳ නැහැ. එතකොට ඒ කියන්නේ අපි ගත්තොත් ලෝක වෙළඳපොළ නිසිපාති නැහැ. එතකොට ඒ නිසා ව්‍යාපාරයක් සාර්ථක වීමේ සම්භාවිතාව අඩුයි කියන එක තමයි මේ බාහිර තත්ත්වයන් කියලා කියන්නේ. අන්තිම එක ගන්නේ සුරුකුම් collateral කියන එක තමයි අන්තිම මේක. එතකොට ඒකත් යම් ආකාරයකට අපි ගේමකට එහෙම නැත්නම් ලක් කිරීමක් කරනවා. එතකොට දැන් මෙන්න මේ 6 කියන එක තමයි ඊටාම වටිනා. ඒ කියන්නේ අපි ගත්තොත් සාමාන්‍යයෙන් ප්‍රායෝගික වශයෙන්ම ඒ වගේම විභාගීය සම්බන්ධයෙන්ුත් ඊටාම වටිනා කොටසක් තමයි එහෙම නැත්නම් වැදගත් කොටසක් තමයි මේ 6Cs කියලා කියන්නේ. දැන් අපි පහුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරොත් සෑහෙන ප්‍රමාණයක අපි දකිනවා 6C කියන්නේ මොකද්ද? කෙටි සටහන් ලියන්න. ඒ වගේ විවිධාකාරයේ ප්‍රශ්න අහපු අවස්ථා තියෙනවා. දැන් මම ඒකත් කියන ගමන්ම අපි ඉදිරියට එක එක සාකච්ඡා කරන්නට අපි යමු. මේ දැන් මේ තවත් ආකාරයකින් පෙන්නනවා. මේ C6 කියන දේ ගැන තවදුරටත් සාකච්ඡා කරන්නට කලින් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න කොහොමද මේක විභාගෙදී එන්නේ කියන එක. දැන් මම පැහැදිලි කරා සාමාන්‍යයෙන් විභාගෙදී අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්න කීපයක් තියෙනවා. දැන් ඉතාම පහසුම ප්‍රශ්නේ තමයි C6 යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? C6 වලින් එකක් හෝ දෙකක් සටහන් කරන්න. C6 ගැන කෙටි සටහන් ලියන්න. ඒ වගේ සාමාන්‍ය ප්‍රශ්නයක් අහන අවස්ථා තියෙනවා. එහෙම ප්‍රශ්නත් ඇහිලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ 6Cs කියන්නේ මොනවද? ඒවා එක එක වෙන් කරලා ලියා ගන්න. එක ලයින් එකකින් ඒක පිළිබඳ විස්තරයක් ලියන්න. එහෙම නැත්නම් කෙටි සටහන් ලියන්න දැනගන්න. ඕක තමයි පළවෙනි ප්‍රශ්නේ හැම ගැන ගොඩාක් වෙලාවට අහලා තියෙන පහසු ප්‍රශ්නයක් හැටියට මම සලකන්නේ. හැබැයි දැන් අපි දැක්කොත් එක්සැමිනර්ගේ මේ මෑත කාලීන ප්‍රශ්නවලදී ඔය දැන් ඔය කියන ඔය ලේසි ප්‍රශ්නෙට අමතරව තව ප්‍රශ්න එන්න පටන් ගන්නවා. ඒ තව ප්‍රශ්න තමයි මෙන්න මෙහෙම එකක්. අපිට කියනවා යම්කිසි ණයලාභියෙක් ණයක් ලබා ගැනීමට පැමිණීමේදී අපිට කියනවා මෙන්න මේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෙක් අපි කියනවා කෘෂිකාර්ම ශාස්ත්‍රයේ නියුක්ත වෙලා ඉන්න. එතකොට ඒ පුද්ගලයාට අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සහ කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවය සඳහා බැංකුවට ණයක් ලබා ගැනීමට පැමිණ ඇත. එතකොට ඒ ණයලාභියාගේ ණය අවශ්‍යතාවය C6 තුලින් විශ්ලේෂණාත්මකව හඳුනාගන්නේ කෙසේද? එහෙම නැත්නම් ණයලාභියාගේ ණය අවශ්‍යතාවය C6 තුලින් පැහැදිලි කරන්න. ආන ප්‍රශ්නයක්. ඕගොල්ලෝ කොහොමද ඒකට උත්තර දෙන්නේ? එහෙම නැත්නම් කොයි විදිහටද ඔයගොල්ලෝ මේ ප්‍රශ්නේ දකින්නේ? කොහොමද ඔයගොල්ලෝ ඒක උත්තර දෙන්න පාවිච්චි කරන්නේ? ටිකක් අමාරු ප්‍රශ්නයක්. මොකද අපි කලින් කරලා නැති වෙන්න පුළුවන්. අපි කොහොමද මේ ප්‍රශ්නේ ලේසි කරගන්නේ? මොකක්ද අහන්නේ? ඒ අහන්නේ C6 විස්තර කරන්න. හැබැයි ඒක ඇහුවේ කොහොමද? ඒ අහනවා අපිට දෙනවා යම්කිසි කේස් ස්ටඩි එකක්. දැන් ඔතන තමයි අපි හිර වෙන්නේ. ඇයි දැන් අපි හැම වෙලේම කල්පනා කරන්නේ C6 පාඩම් කරා විස්තර ටික පාඩම් කරා රයිට් ආවොත් මම උත්තරේ ලියනවා. නමුත් එක්සැමිනර් මොකද කරේ? දැන් මම අර හැම වෙලේම කියනවා වගේ ඔයගොල්ලෝ concept එක ඉගෙන ගන්න වැඩක් නැහැ. concept එකෙන් බලන්න ඕන හැම වෙලේම එළියේ මොකද වෙන්නේ? දැන් මම කලින් මොඩල් එකෙත් අපි කිව්වම TOC, TOB, TOS ඉගෙන ගත්තට ඒක ඉගෙනගෙන තියාගත්තට වැඩක් නැහැ නේ. ඇත්තටම දැන් ඔයාට ඕක ඕන නම් Google එකට ගිහිල්ලා අහලා features of OD කියලා ගහුව ගමන් ඕන ටිකක් එනවා. කටපාඩම් කරා කියලා වැඩක් තියෙනවද? නැහැ. එහෙනම් අවශ්‍යතාවය තියෙන මේක කොහොමද ප්‍රායෝගික තලයට පාවිච්චි වෙන්නේ? දැන් මම කියන්නේ C6. පළවෙනි ප්‍රශ්නේ theory. ඒක අහනවා ආපු ගමන් අන්ඩර්ලයින් කරලා ලියලා ඒක ඉවරයි. නමුත් එක්සැමින් එතනින් නතර වෙන්නේ නැහැ. එයා අහනවා දැන් මේක ප්‍රායෝගික තලයේ මට දෙනවා. මෙහෙම ඉන්නවා ගොවි මහත්තයෙක් එනවා. මේම අවශ්‍යතාවයක් තියෙනවා. දැන් බැංකුව මගේ ඉස්සරහට ආවට පස්සේ මම මොකද්ද ප්‍රැක්ටිකලි කරන දේ තමයි ලියන්න කියන්නේ. අනිත් පැත්තෙන් C6 කොහොමද මේකට පාවිච්චි කරන්නේ? නැගීමට පාවිච්චි කරන්නේ. එතකොට අපි ඉතාම බරපතල විදිහට හිතුවොත් උකට උත්තරයක් හොයාගන්න බෑ. නැත්තම් සාමාන්‍ය විදිහට අපි කල්පනා කරනවා. හරි. පළවෙනි එක මොකද්ද? කැරක්ටර් එක. එතකොට මම කැරක්ටර් එක තුලින් මේ අදාළ ගොවි මහතා විශ්ලේෂණය කරන්නේ කොහොමද? එයාගේ වයස, එහෙම නැත්නම් එයාගේ දැනුම, එයාගේ ව්‍යාපාරික ඥාණය, එහෙම නැත්නම් කොච්චර කාලයක් මේ ව්‍යාපාරය තුල ඉන්නවද? ඒව ටික බලනවා. ඒ ටික සාර්ථකද අසාර්ථකද කියලා බැලීම තමයි කැරක්ටර් එක කියලා කියන්නේ. කෑෂ් ෆ්ලෝ එක.
කොහොමද මාස 3ෙන්ද 6ෙන්ද සල්ලි එන්නේ කාටද සල්ලි දෙන්නේ දැන්ට වෙන මොන හරි ණය ලබාගෙන තියෙනවද ඒව කොහොමද සර්විස් කරන්නේ ක්‍රිබ් එක හරහා ලබා ගන්න ඒක තමයි කෑෂ් ෆ්ලෝ එක බලනවා කියන්නේ ඊළඟ සුරුකමක් එනවා මොනවද මේකට ඒ කියන්නේ දැන් අපිට දීපලක් ඇපයක් හැටියට එනවද පුද්ගල ඇප හැටියට තියෙනවද එහෙම නැත්නම් දැන්ට බදු යටතේ තියා මේ යම්කිසි වග කිරීමක් කරන්නේ එහෙම නැත්නම් දැන් සාමාන්‍ය මෙයාගේ නිෂ්පාදනය ලොකු මෝලයකට වගේ දෙනවා නම් ඒත් එක්ක එකතු වෙලා අපිට පුළුවන් ද ත්‍රිපාර්ශ්වික කිවිසුමකට යන්න රයිට් පැහැදිලිද එතකොට අපි සාකච්ඡා කරොත් contribution එක එහෙම නැත්නම් එයා මේ තාක් ව්‍යාපාරය තුල යම් කොච්චර ප්‍රමාණයක් ලාභ හොයලා තියෙනවද? ඒ ලාභ කොහොමද ආයෝජන කරලා තියෙන්නේ? එයාගේ නම ඉඩ ගණන් තියෙනවද? එයාගේ බිරිඳගේ හෝ පවුලේ නම අයට ඉඩ ගණන් තියෙනවද? නැත්නම් අපි ගත්තොත් කොච්චර දුරට එයා දැනට තියෙන එයාගේ සතුටුකම් එහෙම නැත්නම් එයාගේ තියෙන liabilities අතර තියෙන වෙනස මොකද්ද? අපි පැහැදිලි කරගන්නවා. පැහැදිලිද? ඒතර අන්න ඒ ආකාරයේ එකක් තමයි එක්සැමිනර් අපෙන් අහන්නේ. දැන් ඔයාලට ඒ වගේ එකක් කරලම නැත්නම් ඔයගොල්ලෝ කලබල වෙනවා. දැන් මේක මාර අමාරු ප්‍රශ්නයක් මේ මොකක්ද ඇහුවේ? එහෙම කලබල වෙන්න එපා. මොකද විභාගයක් කියන්නේ ඊටාම අඩු කාල සීමාවකදී අපේ තියෙන දැනුම ඒ පැහැදිලිව එක්සැමිනර් පෙන්නන එක. දැන් ඔයාට ඕක ගෙදරදි කරන්න දුන්නා නම් පැය දෙකක් අරගෙන හොඳ උත්තරයක්. එක්සැමිනර්ට ප්‍රශ්නයක් ලියලා එන්න පුළුවන් මානසිකත්වයක් අපිට තියෙනවා. මොකද විභාග මානසිකත්වය වෙනස්. විනාඩි 25කදී 30කදී හොඳ උත්තරයක්. එකෙන් විනාඩි 5ක් 7ක් උත්තරේ ප්ලෑන් කරන්න ඕනේ. දැන් ඕ ටික කරගන්න බෑ සමහර වෙලාවට අපි මේ පිළිබඳ concept එක හරියට දැනන් හිටියේ නැත්තම්. දැන් මම මේ ඔයගොල්ලෝ බය කරන්න කියන එක නෙමෙයි මම කියන්නේ. දැන් අපි 6C කියන එක නිකන් කටපාඩම් කරගෙන ගිහලා right I am very happy confident with 6Cs කියන එක නෙවෙයි මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ගෙන්. ඇප්ලිකේෂන් එක කොහොමද C6 ඇප්ලයි කරන්නේ? දැන් සමහරලාට ඔයාට මේක කරන්න පුළුවන්. දැන් අපි ඉගෙන ගන්නකොට අද මේක ඉගෙනගෙන හෙට බැංකුවට ගියාට පස්සේ ඔයා ක්‍රෙඩිට් නොකරුවත් ක්‍රෙඩිට් බැංකුවේ කරන පුද්ගලෙක් ඉන්නවා. ඔයාගේ යාළුවෙක් ඉන්නවා. සමහරට අහන්න පුළුවන් කොහොමද ඔයගොල්ලෝ මේ C6 එහෙම නැත්නම් C5 මොන ආකාරයකටද අපි සාමාන්‍යයෙන් පාරිභෝගිකයන් අගීමට පාවිච්චි කරන්නේ? ඒකට ඔයාලා ක්‍රෙඩිට් ප්‍රොපෝසල් ෆෝමැට් එකක් පෙන්නයි. ඒක බලාගෙන යන්න. ඒක බලාගෙන යනකොට සමහරලාට ඔයාලට තේරෙයි අපි ඉගෙන ගත්ත දේවල් වෙන විදිහකට අතන තියෙනවා. කොහොමද ඔයා කස්ටමර් කෙනෙක් ආවම අප්‍රෝච් කරන්නේ? කොහොමද කළමනාකාරීත්වය හැකියාව? වෙළඳපොළ හැකියාව, මූල්‍ය හැකියාව පිළිබඳව තක්සේරුවට එන්නේ? කොහොමද කස්ටමර් කෙනෙක්ගේ කැරක්ටර් එක තේරුම් ගන්නේ? කොහොමද කෝලටල් හැටියට ඔයගොල්ලෝ මොනවද බලන්නේ? ඒකේ මොනවද ලක්ෂණ? දැන් අපි ගිය සතියේ ඉගෙන ගත්ත සුරුකමක ලක්ෂණ ටික. සමහරට එයා දන්නේ නැති වුණොත් ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි සුරුකමක ලක්ෂණ බලන්න. මම ඉගෙන ගත්ත දේ මේකයි. එතකොට ඔයා රයිට් අන්න දැන් ප්‍රායෝගික තලයේ ඔයා දන්නවා C6 ඔයා දැන් ක්‍රෙඩිට් නොකරුවට C6 කොහොමද ඇප්ලයි කරන්නේ? දැන් එක්සැමිනර් දෙන ප්‍රශ්නේදී ඔයා දකිනවා රයිට් C6 මේ පැත්තෙන් ලිව්වා. කැරක්ටර් එක යටතේ මම මොනවද අහන්නේ? කැපැසිටි යටතේ මොනවද අහන්නේ? කෑෂ් ෆ්ලෝ යටතේ ඒක තමයි උත්තරේ. එකම දේ ප්‍රායෝගික තලයේ ප්‍රශ්නයක් අපේ තියරි එකත් එක්ක මැප් කරන්න පටන් ගත්තා. ඔන්න ඕක තමයි අවශ්‍ය දැනුම. දැන් හැම වෙලේම දැන් මම මේ හුඟක් වෙලාවට ක්‍රෙඩිට් මැනේජ්මන්ට් එහෙම නැත්නම් ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් ගන්න හැම ශිෂ්‍යයෙක් එක්කම කරන හැමදේම තමයි පුළුවන් තරම් අපි මේ concept ඇවිල්ලා practically ප්‍රායෝගික විදිහට අපි අරගෙන යනවා. දැන් ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියලා කියන්නේ ප්‍රායෝගික තලයේ ප්‍රශ්නයක්. අපි කොච්චර කරත් අපි ක්‍රෙඩිට් කරත් ක්‍රෙඩිට් නොකරුවත් අපිට බැංකුවක ඉන්නකොට අපිට ක්‍රෙඩිට් ඇහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හැම කෙනෙක් මේ ණයක් පිළිබඳ කතා කරනවා, ණය සුසුකම් පිළිබඳ කතා කරනවා, ණය පසු ගෙවීමක් කතා කරනවා, අයකර ගැනීමක් කතා කරනවා, ණය මාකට් කරන හැටි කතා කරනවා, ණය සම්බන්ධයෙන් MIS ගැන කතා කරනවා. ඕකමනේ තනිකර අතොත් බ්‍රාන්ච් එකක් තුල එහෙම නැත්නම් අපේ ජීවිතේ. ඒත් අපි අන්නේ එතෙන්ට වැටිලා තමයි මේ concept එක ගිහිල්ලා apply කරන්නේ. එහෙම නැති වුණොත් අපි කොච්චර කරත් මේක පාඩම් කරා විභාගෙ ලිව්වා ඊළඟ දවසේ අහනකොට 6Cs කියලා 6C කියන එක මතක නැහැ. ඇත්තම 6C අමතක වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද 6C කියලා ගැහුවා වෙබ් එකේ ඕන තරම් 6C එනවා. 6C නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි 6C එක ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක තමයි ක්‍රෙඩිට් මැනේජර් කෙනෙක් ඔෆිසර් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ විදිහට හිතන්න පටන් ගන්න. අද ඉඳන්. දැන් මම මේ කියන්නේ එක්සැමිනර් දෙන්න පුළුවන් ප්‍රශ්න. දැන් මම මූලික පළවෙනි ප්‍රශ්නේ කිව්වා. එයා මොකක්ද අහන්නේ? 6Cs වල බේසික් එක. ඒක අපි දන්නවා. ලිස්ට් එක හදන්න, එකක් ලියන්න, describe කරන්න. So that's first question. Second question එක මම කිව්වා අලුත් පාරිභෝගිකයෙකුට ණයක් ලබා දීමේදී අපි කොහොමද C6 විශ්ලේෂණාත්මකව පාවිච්චි කරන්නේ? Question 2. Question 3 එක මෙන්න මෙහෙම. පාරිභෝගිකයෙක් කෙනා එයා ණයක් ගන්නට අනුමත කියන්නේ අපි කියනවා ඇප්ලයි කරනවා, අයදුම් කරනවා. ඒ ණය යම්කිසි කාරණාවක් යටතේදී తాවකාලිකව හෝ අපි කියනවා
ඉදිරියට යන්නේ නැති තත්වයකට පැත් වෙනවා. කැන්සල් කරනවම නෙවෙයි අපි හිතමුකෝ රිජෙක්ට් කරනවා කියලා. දැන් ණයලාභියෙක් ඉන්න තත්ත්වය තේරුම් අරගෙන බැංකුකරුවෙක් හැටියට ක්‍රෙඩිට් මැනේජර් හරි ක්‍රෙඩිට් ඔෆිසර් හැටියට හරි අපි කොහොමද මේ ණයලාභියාගේ ණය අයදුම්පත පිළිගත හැකි ණය අයදුම්පතක් බවට පත් කරන්නේ C6 පාවිච්චි කරලා. අහන ප්‍රශ්නය. කොහොමද උත්තර දෙන්නේ? කොච්චර අමාරුද ඒක? දැන් කොච්චර ලේසිද? මොකක්ද අහන්නේ? ක්‍රෙඩිට් ප්‍රොපෝසල් එකක්, ක්‍රෙඩිට් රික්වෙස්ට් එකක්, ඇප්ලිකේෂන් එකක් රිජෙක්ට් වෙනවා. ඒ රිජෙක්ට් වෙන්නේ. වෙන්න පුළුවන් කාරණාවක් තමයි අපි පාරිභෝගිකයාගේ පැත්තෙන් බලන යම්කිසි සාධක ටිකක් සම්පූර්ණ වෙලා නැහැ. ඕලැටරල් එකක් නැත්නම් ප්‍රාග්ධනීය අවුලක්, එහෙම නැත්නම් වෙළඳපොළ පිළිබඳ තියෙන ගැටලුවක්, එහෙම නැත්නම් ඒ චරිතය පිළිබඳ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් කෑෂ් ෆ්ලෝ එක අම්මදි පාඩුවක්, කැපැසිටි ප්‍රශ්නයක්, ඔය මොනවා හරි C6න් එකක් හෝ දෙකක් හෝ කීපයක්. එල ගැටලු තියෙනවා. ඒක නිසා පළවෙනි ක්‍රයිටීරියාස් ටික චෙක් කරනකොට ෆස්ට් ස්ක්‍රීනින්ග් එකේදී ඒක ඩ්‍රොප් වෙනවා. හැබැයි අපි ආපහු හැරලා බලනවා. සමහර දේවල් අපිට කරන්න පුළුවන්. උදාහරණයක් කොලැටරල් එක දැන් තියෙන දේ ප්‍රමාණවත් නැහැ. නමුත් කතා බහ කරාම එයාගේ වයිෆ් ගේ නමට කොලැටරල් එකක් තියෙන්න පුළුවන්. නැත්නම් තව පර්සන් ගැරන්ටි එකක් ආන්හරෙන් දෙන්න පුළුවන්. නැත්නම් ආයතනික එයා දැනට බඩු සපයන එකකින් ආයතනික ඇපයක් ලබා දීම හැකියාවක් තියෙන්න පුළුවන්. ත්‍රිපාර්ශ්වික ගිවිසුමක් ගැන කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් වයිෆ් ජොයින් බරව කරන්න පුළුවන්. අපි කැරක්ටර් එක පැත්තෙන් ගොත් මෙයා වයසයි. ඒතර බැංකුවට ගැටලුවක් තියෙනවා වයස 50ට 55ට 60ට වැඩි නිසා තනි පුද්ගලයන් ණයක් දීමේ නොහැකියාවක් තියෙනවා. ඒතර බලන්න එයාගේ පුතාට පුළුවන්ද? එයාගේ වයිෆ්ට පුළුවන්ද? කෝබරව කෙනෙක් වෙන්න? එහෙම නැත්නම් අපිට පුළුවන්ද සුරුකුමක් හැටියට ගන්නවා ඉන්ෂුරන්ස් එකක් තියෙනවා ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් අසයින් කරන්න පුළුවන්. අපි මොකද්ද මේ කරන්නේ? අපි අර කියන C6 පාවිච්චි කරලා අපි බලනවා තව දුරටත් ඒ ණය පිළිගත හැකි අයදුම්පතක් බවට පත් කරන්න උත්සාහ ගන්නවා. පැහැදිලිද? එතකොට මේ මම කියන්නේ සාමාන්‍යයෙන් එක්සැමින් එක පැත්තේ අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්න. මොකද C6 කියන එක හරිය සැහැල්ලුයි, සරලයි. ඕනම කෙනෙක් දන්නවා. හැබැයි එතනින් නතර වෙන්නේ නැත්නම් එක්සැමිනර් සහ අපිත් ක්‍රෙඩිට් ඇපටයිට් එක ඊට වඩා වැඩි විය යුතුයි. අපි ඉගෙන ගන්න එහෙමයි. දැන් ඕක මම කියන්නේ ප්‍රායෝගිකව අපි කොහොමද කරන්නේ? අපි යනවා ඔෆිස් එකට ගියා. ආගේ ක්‍රෙඩිට් ඔෆිසර්ත් එක්ක කතා කරා. ළඟදී රිජෙක්ට් කර ප්‍රොපෝසල්ස් තියෙනවද වාගාව? රයිට්. පොඩි වෙලාවක ඇයි වා මේක රිජෙක්ට් කරේ? මොකද්ද මේකේ කතන්දරේ? මොන වගේ අඩුපාඩු තිබුණේ? අපිට මොනවද තමයි මේකේ කල හැකියාව තිබ්බේ? සමහරවිට එයාට උනත් ඒක හිතලා නැතුව ඇති. වර්ක් ලෝඩ් එක වෙන්න පුළුවන්. එයා ෆස්ට් මේකේ වෙන්න පුළුවන්. සමහරවිට අපිට ඒ අපි ගත්ත පළවෙනි තීරණය වෙනස් කරන්න පුළුවන්. තව සුරුකමක් ගැන කතා කරොත් එයා ගාව නැහැ කිව්වට සමහරට ස්පවුස් එකක් තියෙන්න පුළුවන්. ඇයි ජොයින් බරෝ නෙවෙන්නේ අපිට? ජොයින් බරෝ කරගන්න පුළුවන්. සමහරට මේක සින්නක්කර නැහැ. මේක තියෙන්නේ ලීස්හෝල්ඩ් රයිට්ස් වලට. එතකොට සින්නක්කර තියෙන තව ඉඩමක් තියෙනවා. නැත්නම් ලීස්හෝල්ඩ් රයිට්ස් තිබ්බහම අවුරුදු 25ක් විතර කාල සීමාවක් ඉතුරු වෙලා තියෙනවා නම් අපිට තියෙනවා අපේ රික්වයර්මන්ට් එක 30% 30 years. හැබැයි අවුරුදු 25යි තියෙන්නේ. සමහරට ඒක ස්පෙෂල් අප්‍රූවල් එකට දාලා අඩු කාල සීමාව අවුරුදු 4කට දෙන්න පුළුවන් නෑ. සමහරට අරට හිතිලා නැතුව ඇති. පැහැදිලිද? එතකොට දැන් මේ මම කියන්නේ ප්‍රායෝගික තලයේ භාවිතා කරන විදිහ මේ. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් ඉස්සර ක්‍රෙඩිට් මැනේජ්මන්ට් එකේ දැනුව තියෙන වෙනස. නැත්නම් ඉස්සර බිස්නස් ලෙන්ඩින් වල දැනුව තියෙන වෙනස ඔන්න ඕකයි. එක්සැමින් අපෙන් එක අහනකොට අපි සූදානම් වෙලා ඉන්න ඕනේ ඒකට උත්තරයක්. හැබැයි විභාගයේ කාල සීමාවෙදී ඔය කරන්න බැරි වෙනවා අනිවාර්යෙන්. ඔය විභාගෙට ඉඳගත්තට පස්සේ ඒක ප්‍රායෝගික නැහැ. එතෙන්දී අපිට ඔක හිතෙන්නේ නැහැ. හැබැයි විභාගයට යන්න කලින් අපි දැන් C6 කියන්නේ මොකද්ද? C6 බේසික් ක්වෙස්චන් එක මොකද්ද? C6 ඉන්ටර්මීඩියට් ක්වෙස්චන් එක මොකද්ද? C6 ඇඩ්වාන්ස් ක්වෙස්චන් එක මොකද්ද කියලා අපි දැනටම ලැහැත්ති වෙලා උත්තර ලියලා පුරුදු වෙලා ඉවරයි. ඔෆිස් එකට ගිහිල්ලා යාළුවෙක් එක්ක කතා කරලා ප්‍රායෝගිකකරණය කරලත් ඉවරයි. ඒක සොලියුෂන් එකක් දීලා සමහරට අර අපිට නැති වෙන්න ගිය කස්ටමර් කෙනෙක් ඔන්බෝඩ් කරගෙනත් ඉවරයි. ඕක තමයි අපි කල යුත්තේ. බලාපොරොත්තු වෙන්නේත් මම වගේ දෙයක් තමයි. මොකද නැත්තම්
අපිට මේ ඔයා ක්ලාස් එකේ මාත් එක්ක මෙහෙම ඉඳගෙන වැඩක් නැහැ මේක අහගෙන ඉඳලා වැඩක් නැහැ. හරි මොකද නැත්තම් නෝට් එක තියෙනවා ප්‍රසන්ටේෂන් එක තියෙනවා 3D මැටීරියල්ස් තියෙනවා ඕ ටික කිව්වහම උත්තරයක් කරගන්න පුළුවන්. නමුත් ප්‍රායෝගික තලයේදී ඒ දේ වැඩක් නැහැ. ක්වෙස්චන් එකක් තියෙනවා පැහැදිලි නැහැ කියලා හැමෝටම එහෙමද? වොයිස් එක ක්ලියර් නැද්ද? සචින්ත පබසරා නිල්මිනී එහෙනම් හොවිනි චුට්ටක් ආපහු රීලොග් වෙන්න බලන්න ඔයාට විතරක් දන්නේ නැහැ. මෙහෙත් මට පේන්නේ නැහැ මොකුත් ඉෂුව එකක්. ආපහු රීලොග් වෙලා බලන්න මෙතන මේ පැත්තේ වොයිස් එකේ මොකුත් පේන්නේ නැහැ මට ටෙක්නිකල් එකක්. ආපහු පොඩ්ඩක් බලලා කතා කරන්න. එතකොට දැන් මම මේ කතා කර හිටියේ මූලික වශයෙන්ම දැන් අපි කොහොමද අපි ඉගෙන ගන්න දේ ප්‍රායෝගික තලයේ පාවිච්චි කරන්න කියන එක. එතකොට දැන් ඒ කියන ගමන්ම අපි ඊළඟට යමු. දැන් මේ C6 කියන එකේ එක කොටස තවදුරටත් සාකච්ඡා කරන්නට. right character කියන එක. එතකොට දැන් මේ පළවෙනි එකම තමයි අපි චරිතය කියලා සාකච්ඡා කරන්නේ. ඒකේ මෙන්න මේ වගේ කාරණා ටිකක්. ඒ කියන්නේ අපි ගත්තොත් චෙක් ලිස්ට් එකක් හැටියට ගත්තොත් ඔයාලට ගොඩාක් කාරණා හොයන්නත් පුළුවන්. නමුත් මම කාරණා කීපයක් අපි සාකච්ඡා කරමු. ණය ගැනීමට ඇති අව්‍යාජ අවශ්‍යතාවය, අවංකම අපසුගැයීමට ඇති කැමැත්ත, ඒ සම්බන්ධව මත යැපීමේ හැකියාව, පවුල සම්බන්ධ විස්තර, ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාර කළමනාකාරීත්වය හා පරිපාලනය, වයස සෞඛ්‍ය ආදායම් වියදම් රටා සමාජ පිළිගැනීම සාවරත්ව, අතීත ගිණුම් වාර්තා, ණය තොරතුරු කාර්යාංශ. එතන මෙන්න මේ වගේ කීපයක් තමයි අපි මේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතනදී මොනවද මේ කියන්නේ? දැන් අපි යම්කිසි පුද්ගලයෙකුට ණයක් ලබා දෙනකොට ඉතාම වැදගත් අකුරක් තමයි කැරක්ටර් වලින් නිරූපණය වෙන්නේ C. දැන් මෙතන වැදගත් වෙන්න හේතුව අපි ගන්න මෙහෙම දැන් ওই C6ෙන්ම එක C එකක් තමයි කැරක්ටර් ඊටු ටික අපි හිතමුකෝ අනිත් C ඔක්කොම එක කොටකට දානවා කියලා. එතකොට දැන් අපි කැරක්ටර් කියන එක කොච්චර ලේසිද පුද්ගලයෙක්ගේ මැනගන්න මෙෂර් කරගන්න. එහෙම නැත්නම් අනිත් C's ටික ඔක්කොම එකතු කරොත් ඒක අපිට කියන්න පුළුවන් capability. capacity, cash flow, collateral ඒවා ඔක්කොම physically අපිට නිකන් පේනවා. ගොඩක් ඒවා අත්දකින්න පුළුවන්. ඒක දිහා බලවම එයාගේ ණයක් ආපසු සේවා කිරීමේ හැකියාව capability එකක් තියෙනවා. දැන් ඒක capability නම් අර C වලින් කියන්නේ අපි හිතමු චරිතය කියන දේ ගත්තොත් ඒක නිකන් willingness එක. එහෙම නැත්නම් එයාට අභිරුචිය. නැත්නම් ඒගේ රුචිය. ණය ආපසු ගෙවීමට තියෙන රුචිය willingness to repay. අරක capability to repay. ඔය දෙකෙන් ඔයාලා හිතන විදිහට වැඩි ජජ් කරගන්න අමාරු willingness to repay capability to repay. willingness. ඇයි willingness කියලා කියන්නේ? මොකද දැන් පුද්ගලයෙක් ඉන්නවා අපිට හරි අමාරුයි. දැන් අපිට සාධක තියෙනවා. කලින් ඒවා හොඳට ගෙවලා තියෙනවා. ට්‍රැක් රෙකෝඩ් එක හොඳයි. ටිප් එකේ ඒවා හොඳයි. සියලු දේවල් හොඳයි. හැබැයි ඒ willingness කියලා කියන්නේ මිනිහගේ හිතේ තියෙන දෙයක්. සියලුම සාධක හරියන්න පුළුවන්. හැබැයි අද හොඳ ඉන්න මිනිස්සෙක් හෙට වෙනකොට ඒ willingness එක වෙනස් වෙන්න පුළුවන්. ඒක හරි අමාරුයි ජජ් කරගන්න. මම කියන්නේ නැහැ හැමෝම එහෙම කරනවා කියලා. බට් දැන් අර අපි කියන්නේ සියලු දේවල් හොඳයි. right? ණය ගන්නකන් සියලු දේවල් හොඳයි. හැමදාම ඔෆිස් එකට එනවා. එතකොට මොනවා හරි දෙයක් අරන් එනවා. හොඳට කතා කරනවා. එතකොට මැනේජර් ගාවට ගිහලා කතා කරනවා. අනිත් ඔෆිසර්ස්ලත් එක්කත් කතා කරනවා. හරි ඉතා හොඳින් ගැවසෙනවා ණය අනුමත කර ගන්නකන්. ණය අනුමත කළා ණය මුදා හරියට පස්සේ අපි යනවා පාරිභෝගිකයා ගාවට. මොකද ණය ගෙවන්නේ නැහැ. ඔන්න willingness change වුණා. රඟපෑමක් වුණත් පැහැදිලි හැකියාවක් තියෙනවා. ඒතොර ඒ චරිතය කියන එක හරි බැරෑරුම් දෙයක්. හරි අමාරු ජජ් කරගන්න. ඒක තමයි මම කියන්නේ ගොඩක් වෙලාවට අපි යම්කිසි සාධක ගොඩාක් බලලා යම්කිසි
චරිතයත් එක්ක යම් ආකාරයක එකඟතාවයට එනවා මෙයා මෙන්න මෙහෙම හොඳ කෙනෙක්. is a pay master, good customer. අර මම කිව්වේ ණයට සුදුසුයි කියන තත්යකට එන්න ලේසි නැහැ. නමුත් capability එක ප්‍රශ්නයක් නෑ. يعني volatile එක අපිට පේන්න තියෙනවා. cash flow එක අපි දකිනවා. contribution එක investment එකකට පේනවා. ඒවා physically අපිට තියෙනවා. එතකොට නිකන් අර අපි කියන කොටස් දෙකකට කැඩුවොත් capability එකට repay, willingness to repay. character එකයි අනිත් එකයි වෙන් කර ගන්න මේ විදිහට පුළුවන්. ආපහු තව චුට්ටක් ගියොත් දැන් ඔය ණය දෙන්න කලින් අපිට ඇත්තටම වැදගත් වෙන දේ තමයි willingness to repay. ණය දුන්නට පස්සෙත් ඉතාම sensitive area එක තමයි willingness එක. එතකොට දැන් අපි ලොකු effort එකක්, weight එකක් දාන්න ඕනේ මෙන්න මේ character එක හඳුනා ගන්නට. එතකොට දැන් ඒක අපි කොච්චර කිව්වත් සුළු මධ්‍ය පරිමාණ එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාර නැත්නම් තනි ණයලාභීන්ගේ ගණනය කර ගැනීමේ හැකියාව පහසු නැහැ. ඒකයි දැන් ඕගොල්ලෝ බැලුවොත් මෙතනදී අපි සෑහෙන දේවල් ටිකක් සාකච්ඡා කරනවා. දැන් ණය ගැනීමට ඇති අව්‍යාජ අවශ්‍යතාවය. අවංකව ආපසු ගියුම් දැන් හැකියාව. ඒ මත උහු මත යැපීම ඩිපෙන්ඩන්සි එක. දැන් මේවා වචන කිව්වට හරි අමාරුයි ජජ් කරගන්න. ඒකයි අපි හුඟක් වෙලාවට ඩිස්කෂන් එකක් දාන්නේ, විසිට් කරන්නේ, වෙන තැනක වලින් රෙෆරන්ස් එකක් ගන්නෙ. එයාගේ පරණ ට්‍රැක් රෙකෝඩ් ක්‍රිබ් එක හරහා බලන්නේ. ඒතර එයාගේ දැන් පෞල් සම්බන්ධ සත්‍ය විස්තර බලන්නේ. එයා තනියමද විවාහකද දික්කසාදද? එයා මත කී දෙනෙක් යැපෙනවද? ඔයා පදිංචි වෙලා ඉන්නේ කුලී නිවසකද? එයාගේ නිවසකද? එහෙම නැත්නම් මේ ව්‍යාපාරේ පරිපාලනය කළමනාකරණය කරන එයා විතරද? එයාගේ වයිෆ් එහෙම නැත්නම් ස්පවුස් ඉන්නවද? හොඳ කළමනාකාරීත්වයක් දාලාද තියෙන්නේ? මොකද නැත්නම් මේ ඔක්කොම මෙයාට කරන්න වෙලා තියෙනවද? එයාගේ වයස අවුරුදු 20ද 30ද 50ද 60ද? ඒවා හරි වටිනවා. දැන් අවුරුදු 20ක 25 වෙනකොට එයා සෞඛ්‍ය තත්ත්වයෙන් හොඳයි. හැබැයි ව්‍යාපාර ඥානය පිළිබඳ ක්වෙස්චන් එකක් තියෙනවා. 60 65 වෙනකොට සෞඛ්‍ය තත්ත්වය දුර්වලයි. ව්‍යාපාරය පිළිබඳ පරිචය ගොඩක් තියෙනවා. එතකොට අර නිකන් මේක දෙපැත්තක දෙයක්. දැන් අඩු වයස කිව්වම හා නියමයි. එයා ඉතින් ඇවිල්ලා හොඳ කාලයක් යනවා. හරි ස්ට්‍රෝං හෙල්ති කියලා කිව්වට එයාගේ ව්‍යාපාර පරිචයත් අලුත් ඒ කියන්නේ අඩු නිසා ව්‍යාපාරය ගැටලු සහගත වෙන්න පුළුවන්. මොකද තනි පුද්ගලයා මේ කතා කරන්නේ. ආදායම් වියදම් රට. දැන් ගත්තොත් හම්බෙන ගානට වඩා වැඩියෙන් වියදම් කරනවා. දැන් ව්‍යාපාරයේ ණය ගෙවනවට වැඩි වේගෙන් එයාගේ ජිප් එක මාරු කරනවා වෙන්න පුළුවන්. අද යනකොට එක වාහනයක් ඊළඟ දවසේ තව වාහනයක් වාහන 3-4ක් තියෙනවා. එතකොට සමහරවිට ආදායම් වියදම් මිස්මැච් එකක් තියෙනවා. සමාජ පිළිගැනීම මොකද්ද පියර්ස්ලා, එයාගේ සප්ලයර්ස්ලා, බයර්ස්ලා. ඒක කියන්නේ දැන් කාලයක් තියෙන මිනිස්සු කැමති චරිතයක්ද? නැත්නම් එකපාර කියනවා මෙයා මේ ඉස්සර නම් මෙන්න මෙහෙම එකපාර මෙයාට සල්ලි ටිකක් ආව කොහෙන් ආවද දන්නේ පොඩි චකිතයක් එක්ක එනවා එතන. එතන අපිට ක්වෙස්චන් මාක් එකක්. දැන් එයා අපිට පෙන්වන ව්‍යාපාරේ නෙමෙයි වෙන විදිහකට එයා ආදායම උපදවනවාද? අතීත ගිණුම් වාර්තා. දැන් ඒව ගත්තොත් කොහොමද? last historical financial current financial අනාගතේ නැත්නම් business plan එක දැන් කොයි විදිහටද ඒක සිද්ධ වෙන්නේ? එතකොට ඒවා අපිට පැහැදිලිවම බැලුවාම යම් ආකාරයක පැහැදිලිතාවයක් එක්කද මේ යන්නේ? වෙනත් මූල්‍ය ආයතනත් එක්ක කොහොමද ගනුදෙනු කරලා තියෙන්නේ? ක්‍රිබ් එකේ කොහොමද රෙකෝඩ්ස්? වෙන බැංකුත් එක්ක රෙෆරන්සස් කොහොමද? දැන් මේ පිළිබඳ ඊටාම පැහැදිලි විදිහට අපි දැනුම එහෙම නැත්නම් අපි ඒකට කියනවා ફોකස් එක ඉවලුවේෂන් එක තියෙන්න ඕනේ. දැන් මේක හරි ලේසි කියන්න. ප්‍රායෝගික තලින් හරිම අමාරුයි. හේතුව දැන් අපි මේ කියන හුඟක් ඒවට අදාළ දත්ත නැති වෙන්න පුළුවන්. මේක වැලිඩේට් කරගන්න, වෙරිෆයි කරගන්න. දැන් අපි කිව්වොත් එයාගේ ව්‍යාපාර ඥාණය අපිට කොළවල හොයාගන්න නැහැ. දැන් අපි හිතුවොත් එයා යම් ආකාරයකට MSc එකක්, BSc එකක්, PhD එකක් එක දේවල් තියෙන්න පුළුවන්. නමුත් ඒකෙන්ම විද්‍යාමාන වෙන්නේ නැහැ මෙයා ව්‍යාපාරය හොඳට කරනවාද කියලා. එහෙම නැත්නම් මෙයාගේ අපි නෙට්වර්ක් එක කියනවා එහෙම නැත්නම් ආයෝජන හැටියට මෙයාගේ නමට ටිකයි, මෙයාගේ දැන් අපිට පවුලයට නමට ටිකයි, යාළුවන්ගේ නමට ටිකයි. නමුත් හරි අමාරුයි. මොකද දැන් කම්පැනි එකක් වුණොත් සියලු දේවල් පිළිවෙලට තියෙනවා. නමුත් මේක එහෙම නැහැ. ඒක අපි රිස්ක් එකක් ගන්නවා මෙතනදී. ඒකම තමයි ගොඩක් වෙලාවට කේවල ණයවලදී අපිට තියෙන ගැටලු. දැන් අපි නම කලින් සජෙස්ට් කරා වගේ ගිහිල්ලා ක්‍රෙඩිට් මැනේජර් කින් නැත්නම් බ්‍රාන්ච් ක්‍රෙඩිට් ඔෆිසර් කෙනකින් ඇහුවොත්
සුළු මධ්‍ය පරිමාණය එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාර ණය ලබා දෙනකොට ගැටලු මොනවද කියලා. ඒගොල්ලෝ ටික ඔක්කොම කියයි. නමුත් මේක එතකොට චැලෙන්ජ් එකක් තියෙන හැබැයි මේක චැලෙන්ජ් එකක් කියලා අතහැරලා දාලා බෑ. අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. දැන් මේක අපි කාලයක් තිස්සේ මේ ව්‍යාපාරය එහෙම නැත්නම් මේ දේවල් කරගෙන යනකොට තමයි අපිට එන්නේ. රයිට්. කස්ටමර් දිහා බැලුවහම කියන්න පුළුවන් රයිට් මෙයා පේ මාස්ටර් කෙනෙක්ද? ප්‍රොම්ප්ට් එකට පේ කරන කෙනෙක්ද? ගැටලු තියෙන කෙනෙක්ද කියන එක අපිට එක මට්ටමකට යනකොට දැන් තේරෙන්න පටන් ගන්නවා. ඒ මොකද අපි මේ බිහේවියර් එක ඉතින් ගොඩක් වෙලාවට මෙතනදී අර ජජ්මන්ට් කෝල් එකක් තියෙන්නේ. ආයතනික ණය ව්‍යාපාරික ණය ඉහළ පරිමාණයේ ව්‍යාපාරිකයන්ට දෙනකොට අපිට ඇත්තටම හුඟක් වෙලාවට ඕන හම්බෙන්නේ නැහැ. අපි account එක ගණන් කරන්නේ. මොකද ඔක්කොම ඔඩිට් කරලා accounts ටික තියෙනවා, පිළිවෙලයි business plans ටික තියෙනවා, කරපු දේවල් හරි පැහැදිලි. හරි එතකොට හරි ලේසි ණයක් අනුමත කරන්න. නමුත් මෙතන එහෙම නෙවෙයි. මූල්‍ය වාර්තාවල ඉඳන් නැහැ. හරි එහෙම නැත්නම් මූල්‍ය වාර්තා ගත්තොත් හතරක් නැත්නම් පහක් තියෙනවා. ටැක්ස් වලට එකක් වෙන්න පුළුවන්, බැංකුවට තව එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ පාර්ට්නර්ස්ට තව එකක් වෙන්න පුළුවන්. ගෙදර මොන හරි මේ පවුලයට තව එකක් වෙන්න පුළුවන්. සේවකයන්ගේ පැත්තට තව එකක් වෙන්න පුළුවන්. එයාට තව එකක් වෙන්න පුළුවන්. පහක් හයක් මේන්ටේන් කරනවා. ඉතින් සමහරට ඔයා ගිහිල්ලා එතන ඉඳගෙන ඉඳලා බලනවා රයිට් දවසක කොහොමද ආදායම, දවසක වියදම, කොහොමද ණයකරුවන්, කොහොමද සප්ලයර්ස්ලා, මොකද්ද සප්ලයර්ස්ලාගේ තියෙන terms of reference එක. හරි ඊට පස්සේ එහෙම නැත්නම් කොහොමද terms of trade, කොහොමද බයර්ස්ලාට, මොකද්ද stock management method එක. ඒ ඔක්කොම අපි කියන්නේ සමහරවිට තමයි ගිහිල්ලා බලලත් සමහරවිට දත් හොයා ගන්න අවස්ථාව වෙනවා. මොකද අවංකභාවය අර එහෙම කියන කතන්දරය එකපාර මිනිහෙක් දිහා බලලා කියන්න බෑ. කාලයක් එක්ක අපිට වෙන references වෙන්න පුළුවන්. ඒවෙන් තමයි අපි යම්කිසි තීරණයකට එන්නේ. ඒතර ඒ ආකාරයෙන් තමයි අපි අදාළ ණයලාභියාගේ චරිතය පිළිබඳ යම්කිසි තීරණයකට ඇඟීමකට එන්නේ. එතකොට ඔක තමයි මූලිකම සහ වැදගත්ම අකුර C චරිතය. අර මම කියවගේ willingness to prepay. රුචිකත්වය. ණය පසුගිය විතර රුචිකත්වය. ඕන මොහොතක වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. ඒක ඒ වෙනස් වීම තුල අපි බැංකුකරුවා ඒ වගේම ණයලාභියා දෙන්නම අපහසුතාවයකට පත් වෙන අවස්ථා තියෙනවා. අපි දැන් ප්‍රායෝගික තලයේ ගත්තත් ඉතා කියන්නේ බහුල වෙච්චි අවස්ථාවන් අපිට හම්බෙලා තියෙනවා මේ කියන ආකාරයේ වෙනස් වීම යටතේ. ඒ වෙනස් වීම සමහරවිට යාගේ ඇඟ ඇතුලෙන් වෙන එකක් වෙන්න පුළුවන්. නැත්නම් බාහිර පරිසර නිසා සිදුවෙච්ච චරිතවල වෙනස් වීම සිදු වෙන්නත් පුළුවන්. right. දැන් අපි ඊළඟ එකට මූ වුණොත් ඒ අතරේ ඒකේ මොන හරි ගැටලු තියෙනවද සාමාන්‍යයෙන් චරිතේ එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ අත්දැකීම් එහෙම නැත්නම් ඕගොල්ලන්ට යෝජනා මොන හරි තියෙනවද එහෙම නැත්නම් ඒ වගේ අවස්ථාවක කොහොමද ඕගොල්ලෝ මුහුණ දෙන්න අපහසු වන අවස්ථා ඒ වගේ අවස්ථාවක් කොයි ආකාරයකටද අපි කළමනාකරණය කරගත්තේ අන්න ඒ කාර්යයේ මොන හරි ප්‍රශ්න ඕගොල්ලන්ට තියෙනවද මේ චරිතයේ ඇඟීම එහෙම පිළිබඳ සම්බන්ධයෙන්. එහෙම තියෙනවා නම් අපි ඒක කරගෙන ඉදිරියට යන්න පුළුවන්. right. අපි එහෙනම් ඉදිරියට කරගෙන යමු. දෙවැනි එක අපිට එනවා ශක්තිතාවය. මම කිව්වා කැපැසිටි කියන එක. මෙතනදි වෙන්නේ ගොඩක් වෙලාවට අපි ප්‍රමාණාත්මක හැකියාව. ඒ කියන්නේ අදාළ ව්‍යවසායකයා එහෙම නැත්නම් පාරිභෝගිකයා කේවල ණයලාභියා සතු ඒ ණය පිළිබඳ තියෙන හැකියාව අපි සාකච්ඡා කරනවා. එතකොට මේ හැකියාව වෙන්නේ අර මම කියන වගේ මූල්‍ය ප්‍රවාහ දැන් ඊළඟ අපි ගත්තොත් කෑෂ් ෆ්ලෝ එක වගේ අතේ තියෙන මුදල් ප්‍රමාණය කියන දේ ඉපදවීම සඳහා තියෙන හැකියාව තමයි මේ ශක්තිතාවය කියලා කියන්නේ. අපි උදාහරණයක් ගත්තොත් අයදුම්කරුවෙගේ ආපසුගීම හැකියාවෙන් ණය ලබා ගැනීමේ නෛතික හැකියාව. උදාහරණයක් ගත්තොත් මෙයාට ණයක් ලබාගත හැකිද නැද්ද? අපි කලින් කිව්වේ දැන් බාල වයස්කාරයන් ගත්තොත් හැකියාවක් නැහැ. එහෙම නැත්නම් විදේශ පුරවැසියෙක් හැටියට ඉන්නවා නම් සමහරට ණයක් ලබා ගැනීම හැකියාවක් නැති වෙන්න පුළුවන්. දැන් අන්න ඒකත් අපිට වැදගත්. දැන් අපි සමහරවල් ණයක් ලබා ගැනීමට නෛතික හැකියාවක් නැති පුද්ගලයෙකුට ණයක් ලබා දුන්නොත් ආපසු අය කර ගැනීමේදී අපිට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අතීත වර්තමාන අනාගත ණයපසු ගෙවීමේ හැකියාව. දැන් මම ඒකයි කියන්නේ දැන් ණය ගෙවීමේ හැකියාව කියලා කියන්නේ මෙයාට ව්‍යාපාරයක් කරගෙන ගිහිල්ලා මූල්‍ය ප්‍රවාහයන් ඇති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. කැපැසිටි එකක්. ඒ ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා නම් තමයි මෙන්න මෙච්චරයි කෑෂ් ෆ්ලෝ එක, මෙච්චරයි DSCR එක, මෙච්චරයි ඔපරේෂනල් කෑෂ් ෆ්ලෝ කියලා අපිට ගන්න පුළුවන්.
දැන් අපි කිව්වොත් රයිට් මෙහෙමයි මේ මම අතීතයේදී 10 ගාණ වැඩි කරගෙන ආවා. අනාගතේ මට 20කට ගාණ මේක වැඩි කරගෙන ගියා. මට මෙච්චර ලාභයක් එනවා කියලා කිව්වහම ඒක ප්‍රායෝගික වෙන්න ඕනේ. එහෙනම් මූල්‍යම හැකියාවක් එන්න පිළිබඳ වෙළඳපොළ හැකියාවක් එන්න ඕනේ. නෛතික හැකියාවක් එන්න ඕනේ. කළමනාකාරත්ව හැකියාවක් වෙන්න ඕනේ. මූල්‍යම හැකියාවක් එන්න ඕනේ. එහෙම නැත්නම් මේක ඔක්කොම කතන්දරයක් විතරයි. ඒ කාලේ 10 හරි හැබැයි අනාගතේ 20 නෙමෙයි සමාන අනාගතේ මේක ස්ටැග්නේට් වෙන්න පුළුවන්. මොකද ව්‍යාපාරي උඩට එන්නේ අනිත් තරඟකාරුවොත් එන්න පටන් ගන්නවා. එහෙමනම් ඔයා 120ක වැඩි කරලා හදලා හරියන්නේ නැහැ. 10 නැත්නම් මේ මට්ටමේම ගිහිල්ලා බලනවා කීයද වගේ ලාභාංශ. කීයද මූල්‍ය ප්‍රවාහ. එහෙම අරගෙන ගිහිල්ලා තමයි DSCR ගේ ඊළඟ අවස්ථාවේදී අපි කම්පියුට් කරන්නේ. ආයතනයන් අයදුම් කරන සම්බන්ධ ණය ලබා ගැනීම බලතල සහ ගිවිසුම් වලට එළඹීමට අයිතියක් ඇද්ද? ඒකත් බලනවා. අපි ඇග්‍රීමන්ට් වලට එන්ටර් වෙන්න පුළුවන්ද? මම කිව්වාගේ සමාල්ලාවට ඩිස්ක්වොලිෆයි වෙන්න පුළුවන්. සුදුසුකම් නොලබන සෙග්මන්ට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි උදාහරණයක් ගත්තොත් කෝපරේට් එන්ටිටි එක ඩිරෙක්ටර් කෙනෙක් ගත්තොත් එයාට පුළුවන් ද ඩිරෙක්ටර් හැටියට බෝඩ් රෙසොලූෂන් එකක් මෙයාට දීලා තියෙනවද මෙයාට ලෝන් එකක ගන්න ඇග්‍රීමන්ට් එකකට යන්න? එතන වෙන මොන හරි ගැටලු තියෙනවද? ඊළඟට අපි කියනවා තනි අයදුම්කරුවෙක් ගත්තොත් මම තනියම ගෙවන්න වගේම මම දැන් හවුලේ අරන් තියෙන ලෝන්ස් තියෙනවා. ජොයින් බරෝ වෙලා තියෙනවා. ඒතර ජොයින් බරෝ වෙච්ච එක මට ගෙවන්න පුළුවන්ද? ඒකට මට හැකියාවක් තියෙනවද? දැන් අපි ඊළඟට තියෙනවා DSCR එකක්. DSR කියලා කියනවා. මූල්‍ය කැපවීමට එරෙහිව ලැබෙන ආදායම් අතර අනුපාතයක. දැන් අපි ගොඩක් වෙලාවට පර්සනල් ලෝන්ස් වලට එහෙම යනකොට අපි කියනවා 60ක් ඩිඩක්ෂන්ස් වෙන්න ඕනේ. එහෙමනම් ඒකට සබ්ජෙක්ට් තමයි ලෝන් දෙන්නේ. ඉතින් ඒ වගේ ගත්තොත් දැන් අපි බලනවා දැන් මගේ ජොබ් එක මෙහෙමයි. ඒක හැටියට මට තව කොච්චර දෙන්න පුළුවන්. ඒක ඇතුළේද මම ඉන්නේ. එයා කියන්නේ මට අතට එන ගානේ මෙහෙම කළා මෙහෙම ගෙවන්න පුළුවන් තව අනිත් ආදායම් තියෙනවා. ඒ කතන්දරයක් තියෙනවා. නමුත් අපි මූලික වශයෙන් බලමු හරි. අපේ ලීගලි ඔෆිෂියලි මෙයා DSR එක 60 ඇතුළේ ඉන්නවද? එහෙම නැත්නම් අපිට කියන්න බෑ ඔයා ඉස්සරහට ගෙවයි කියලා අතින් දාලා කරන්න බෑ. එතකොට ඒක අපේ ලීගල් කැපැසිටි එක වෙන්න පුළුවන්. ෆයිනෑන්ෂල් කැපැසිටි වෙන්න පුළුවන්. හරි එහෙම නැත්නම් ඔපරේෂනල් කැපැසිටි එක මොකක්ද කියලා ජජ් කරගන්න එක තමයි ගොඩක්ම ඉම්පෝටන්ට්. කළමනාකාරීත්වය ඇති ව්‍යාපාර දැනුම් මට්ටම පළපුරුද්ද වෙළඳපොළ ඉල්ලුම නිපුණුම් තරඟකාරීත්වය ඒකත් ගොඩක් වැදගත්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් අපි කිව්වා කළමනාකරන හැකියාවකුත් මෙයාට තියෙනවා. සුසුකම් තියෙනවද? හැකියාවන් තියෙනවද? ආකල්ප තියෙනවද? අනිත් පුද්ගලයන් එක්ක ගනුදෙනු කිරීමේදී එහෙම නැත්නම් ඒගොල්ලෝ කළමනාකරණය කරගැනීමේ හැකියාවන් කොහොමද? ඒක ඔක්කොම ඉම්පෝටන්ට්. ඒක තමයි වෙළඳපළත් අපි. වෙළඳපොළ සාකච්ඡා කරත් එහෙමයි. වෙළඳපොළේදී දැන් අපි හිතන මේ ව්‍යාපාරිකයා රයිට් මට මේක පුළුවන් කියලා කිව්වට අපි දන්නේ නැහැ වෙළඳපොළ තත්ත්වය. මේ මාකට් එක ග්‍රෝ වෙන එකක්ද? මේ මාකට් එක ෂෙයාර් එක වැඩි වෙන එකක්ද? එහෙම නැත්නම් තරඟකරුවන් ඉදිරියට වැඩි වෙන එකක්ද? එහෙම නැත්නම් අපි කියනවා ඉම්පෝර්ට්ස් වලින් ඇවිල්ලා අපේ තියෙන දේශීය නිෂ්පාදනය අඩු වෙන එකක්ද? ඒතර ඒ හැකියාව අපි බලන්න ඕනේ. දැන් අපි නැත්නම් උදාහරණයකට අපි කිව්වොත් එම යම් කිසි නිෂ්පාදනයක් කරනවා. එතකොට නිෂ්පාදනය දැන් ගවර්න්මන්ට් එකෙන් ටැක්ස් ඔක්කොම ගහලා තියෙනකොට මට මේක දේශීය හැටියට මේක විකුණ ගන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ සමහර වෙලාවට තව අවුරුද්දකින් ගවර්න්මන්ට් එක ටැක්ස් ටික අයින් කරලා ඉම්පෝර්ට්ස් ෆැසිලිටේට් කරොත් මේ අදාළ පාරිභෝගික නිෂ්පාදකයාගේ පිරිවැය ගොඩක් වැඩි. විකුණ ගන්න බැරි වෙනවා මේ මාකට් එකේ. ඒතර වෙළඳපොළේ තියෙන වෙනස් වීම පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනේ. බැංකුකරුවෝ හැටියට. නැත්තම් අපි කරන්නේ හරි කමක් නැහැ වෙන්න පුළුවන් කියලා කාර්ය ප්‍රාග්ධනයක් නැහැ අනුමැතියක් දෙනවා. දිගු කාලයක් වෙන්න පුළුවන් මැෂින් මොනවා හරි ගන්න. හදලා ඔක්කොම කරලා ලැහැත්ති වෙනකොට වෙළඳපළක් නැහැ. මගේ cost of production වැඩි. නිෂ්පාදන පිරිවැය වැඩි. මගේ මිල වැඩි ඊට වඩා අඩු මිලට ආනයනය වෙනවා. එහෙම වුණොත් මට විකුණ ගන්න බැරි වෙනවා. ණය ගෙවා ගන්න බැරි වෙනවා. ඒතකොට මේ වෙළඳපළ හැකියාව වෙළඳපළ තත්ත්වය. ඒතකොට දැන් පැහැදිලි වෙන්න ඕන ඔයගලන්ට කැපැසිටි කියලා අපි බලනවා ශක්තිතාවය කියලා බලන්නේ ප්‍රමාණාත්මක හැකියාව මොනවාද? ක්වලිටේටිව් ෆැක්ටර්ස් බලනවා. වෙළඳපළ වෙන්න පුළුවන්, නීතිය තත්ත්ව වෙන්න පුළුවන්, පරිසරය වෙන්න පුළුවන්, කළමනාකාරීත්වය වෙන්න පුළුවන්, මූල්‍ය තත්ත්වය වෙන්න පුළුවන්, පුද්ගලයා වෙන්න පුළුවන්. අන්න ඒ ආකාරයේ නෛතික කළමනාකරණ වෙළඳපළ පාරිසරික මූල්‍ය හැකියාවක් තියෙනවද නැද්ද කියන එක තමයි මේ ශක්තිතාවයේ යටතේ අපි සාකච්ඡා කරන්නේ එහෙම නැත්නම් කතා බහ කරන්නේ. දැන් මොනවා හරි ඔයගොල්ලන්ගේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවද? පැහැදිලි නැති තැනක් තියෙනවද? නැත්නම් වැඩි දුරටත් සාකච්ඡා කළ යුතුයි කියලා හිතන කොටසක් ඒ තුල තියෙනවද?
ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඔව් ප්‍රශ්නයක් තියෙනවා. පර්සනල් ලෝන් එකකට ගරන්ටර් ගේ ක්‍රිබ් එකක ඇරියස් එකක් කැරක්ටර් වලට ද දාන්න යන. එතන හොඳ ප්‍රශ්නයක් අහනවා. දැන් අපි හිතමු පර්සනල් ලෝන් එකකට ගැරන්ටර් කෙනෙක් අපිට එනවා. ඒ ගැරන්ටර් ගේ ක්‍රිබ් එකේ ඇරියස් එකක් තියෙනවා. ඒතර එතනදී අපි ඒක දානවා ක්‍රිබ් එක එහෙම නැත්නම් ඒක අපි කැරක්ටර් වලට දාන්නේ වෙන තැනකට කියලා. එතන මෙන්න මෙහෙමයි තාරක. දැන් අපි හිතන්න මෙහෙම. අපි දැන් මම යනවා පර්සනල් ලෝන් එකක් ගන්න. මම පර්සනල් ලෝන් එකක් ගන්න ගියාට පස්සේ අදාළ බැංකුව මගේ සතු ආදායම එහෙම නැත්නම් මගේ රැකියාව එහෙම නැත්නම් සුදුසුකම් ආකල්ප එතකොට එහෙම නැත්නම් මම වැඩ කරන ආයතනයෙන් ලබා දෙන අපි ගමු සැලරි එහෙම නැත්නම් වේතන පිළිබඳ වාර්තාවන් ඒවා ටික ඔක්කොම බලනවා. බලලා එතනදී අපි හිතමු මගේ ක්‍රිබ් එක චෙක් කරන්න යනවා. එතන මගේ ක්‍රිබ් එක චෙක් කරාම මම ලබාගත්ත ණය මුදල් වල ගැටලුවක් නැහැ සියලු දේවල් පිළිවෙලට සිද්ධ වෙනවා. නමුත් දැන් සාමාන්‍යයෙන් බැංකුව කියනවා රයිට් මම ණයක් ලබා දෙන්නම්. හැබැයි මට අවශ්‍යයි අපසුරුකු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් පුද්ගල ණයක් නිසා දීපල සුරුකමක් ගන්නෙ නැහැ. නමුත් මට එකම දේ තියෙන්නේ මුදල සැලරි එක අදාළ වැඩ කරන ආයතනයෙන් අපේ බැංකුවට හැරෙන්නට ඕනේ. ඊට අමතරව මට සුරුකමක් අවශ්‍යයි. සුරුකම අපසුරුකමක් රජයේ විධායක නිලධාරි දෙන්නෙක්ගේ නැත්නම් යම් ආකාරයක සමාජයේ පිළිගත හැකි ව්‍යාපාරයක් වෙන ව්‍යාපෘතියක් රැකියාව කරන පුද්ගලෙක්ගේ ඇපයක් ලබා දෙන්න කියලා කියනවා. දැන් මොකද කරන්නේ? දැන් මම ගේනවා රයිට් මෙන්න මේ ගරන්ටර්ස්ලා කියලා ඇප්ලිකේෂන් එකක් දෙනවා ගරන්ටර් ඇප්ලිකේෂන් එකක්. දැන් ගරන්ටර් ඇප්ලිකේෂන් එක බැලුවම ඔන්න එක්කෙනෙක් හොඳයි අනිත් එක්කෙනාගේ ගැටලුවක් තියෙනවා. එයා ක්‍රිබ් එකේ යම්කිසි පේමන්ට් එකක් ගෙවන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ හිතන විදිහට ඒක මගේ චරිතය පිළිබඳ ගැටලුවක්ද එහෙම නැත්නම් මගේ සොරකම් පිළිබඳ ගැටලුවක්ද? අපි කොහොමද ඒකට දෙන්න උත්තරේ? ඒක මගේ සුරුකුම කොලැටරල් එකක්. මොකද පෞද්ගල ණයක් ලබා දීමේදී මට සුරුකුමක් හැටියට කිව්වා පුද්ගල අප දෙකක් දෙන්නට කියලා. පුද්ගල අප දෙකෙන් එකක් පිළිගත හැකි එකක් පිළිගත නොහැකි. හේතුව ක්‍රිබ් එකේ යම් ආකාරයක ගැටලු සාගත තැන තියෙන නිසා. ඒ නිසා මොකද කරන්නේ? ආපහු බැංකුව මට කියනවා ඔයා ගෙනාවා ගැරන්ටර්ස්ලා දෙන්නේ. හැබැයි එක ගැරන්ටර් කෙනෙක්ගේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා මට ඒ වෙනුවට වෙන ගැරන්ටර් කෙනෙක් දෙන්න. ඇත්තටම ඒක මගේ සුරකුම පිළිබඳ යම් ආකාරයක ගැටලුවක්. මොකද මගේ කැරක්ටර් පිළිබඳ ගැටලුවක් නොවෙන්නේ මම ලෝන් එකක් අරගෙන ඒක අපෝනෝගෙවයි දීමක් හෝ මම ගැරන්ට් කරපු ලෝන් එකක ගැටලුවක් නොවන තාක්කල් මගේ ක්‍රෙඩිට් වර්තිනස් එක ගැටලුවක් නැහැ. හැබැයි මම වෙන කෙනෙක්ගේ ගැරන්ටි එකක් අප හැටියට අරන් එන වෙලාවක ඒ පුද්ගලයාගේ ක්‍රිබ් එකේ ගැටලුවක් තියෙනවා නම් ඒක මගේ සුරුකුම හැටියට යනවා. රයිට් ඔය දැන් ඔය කියන කාරණා දෙකක්. දැන් මම හිතන්නේ තාරක අහන්න ඇත්තේ මේ පළවෙනි කාරණාව. ඒ කියන්නේ දැන් මම පර්සනල් ලෝන් එකක් ගන්න වෙනවා. මගේ ක්‍රිබ් එකේ මම ගත්ත වෙන ණය වලට හොඳට ගෙවනවා. මම වෙන කෙනෙකුට ගැරන්ට් කරොත් ඒ පුද්ගලයා ගෙවන්නේ නැත්තම් මට ගැරන්ටි ක්ලේම් එකක් තියෙනවා නම් ඒකත් ඇත්තටම වැටෙන්නේ මගේ කැරක්ටර් එක යටතට. හේතුව දැන් මම ගැරන්ට් කරලා තියෙනවා. ඒ දැන් අර වෙන පුද්ගලෙක් ගෙවන්නේ නැති වෙනකොට ඒ බැංකුව මගේ හරහා මාපසු එන්න පටන් ගන්නවා. එතකොට ඇත්තටම ඒක යම් ප්‍රමාණයක මගේ කැරක්ටර් එක පිළිබඳ චරිත ගැටලුවක් වෙනවා. මොකද මම එහෙමනම් තෝරා බේරාගෙන නෙවෙයි මිනිස්සු අඳුරගෙන තියෙන්නේ ගැරන්ට් කරන්නේ එක තැනකදී. ඊළඟට තමයි ඒක තව තැනකටත් යනවා. ඒක තව තැනකට යනවා අපි යනවා කැපැසිටි එකට ගිහිල්ලා බලනවා. කැපැසිටි එකෙත් බලනවා රයිට්. ඔයා ණය අරන් තියෙනවා. ඒවට ගෙවීමේ හැකියාවක් තියෙනවද? ඔයා ණය ගැරන්ට් කරලා තියෙනවා. ඒවට ගෙවීමේ හැකියාවක් තියෙනවද? ඒක කැපැසිටි යටතේ අපිට යම් ප්‍රමාණයකට චෙක් කරනවා. ඕක තමයි බේසිකලි මම ගැරන්ට් කිරීමක් කරොත් කොයි තැනකද චෙක් වෙන්නේ? මගේ ණයට තව පුද්ගලයෙක් ගැරන්ට් කරලා ගන්න පුද්ගලයාගේ ගැටලුවක් තියෙනවා නම් ඒක සුරුකම හරහා අපි තවදුරටත් සාකච්ඡා කළ යුතුයි. තාරක ප්‍රශ්නෙට විසඳුම ආවද? රයිට්. ඕකේ තාරක. ලක්ෂිකා ප්‍රශ්නයක් අහනවා. If guarantors are not declaring their assets in guarantors application, can we consider it as a clean lending? මෙහෙමයි ලක්ෂිකා. සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රැක්ටිස් එකක් හැටියට ගත්තාම අපි බලාපොරොත්තු වෙනවා
ගැරන්ටර්ස් ගන්නකොට අපි ඒකට ඇෆිඩවිට් එකක් අරගෙන net worth එකේ නැත්නම් අපි ස්ටේට්මන්ට් එකක් ගන්නවා. ඒකෙදි අපි කියනවා අඩුම ගානේ ඒ ඇසෙට්ස් ටික දාන්නට කියලා. ඒක දාන්නට කියන එකම දේ හේතුව පසුකාලීනව අපිට අදාළ පාරිභෝගිකයා ණයලාභියා ණය නොගෙවනවා නම් ඒ ගැරන්ටර්ස් ළඟාවට ගියාට පස්සේ ඒගොල්ලන්ගේ ඇසෙට් ඩික්ලරේෂන් එකක් තියෙනවා නම් අපි අඩුම තරමින් දන්නවා මෙන්න මේ ඇසෙට්ස් ටික මේගොල්ලෝ ගාව තියෙනවා අපිට නිකන් මේගොල්ලන්ට සූ කරලා කියන්නේ උසාවි ගිහිල්ලා අපිට අම්මාකාරයක අයකර ගැනීමක් කළ හැකි කියන දෙයට තමයි අපි කියන්නේ ඇෆිඩවිට් එකක් එක්ක ඇසෙට් ඩික්ලරේෂන් එකක් දෙන්න කියලා. නමුත් ප්‍රායෝගිකව ওই ඇසෙට් ඩික්ලරේෂන් එක දෙනවා අඩුයි. එතකොට දැන් අපිට ඇත්තටම සාකච්ඡා කරොත් ගරන්ටර් කෙනෙක් ගැරන්ටි එකක් දෙනවා. ඇසෙට් එක නිල් නම් ඇත්තටම මේක නේම්ස් එක කතන්දරයක් විතරයි. ඒ කියන්නේ නිකන් අපි නිකන් තව කොල කෑල්ලක් තව පුද්ගලෙක් නිකන් අර පඹේග්ගි ගන්න තව කවුරු හරි ගන්නවා කියන එක පමණයි. මොකද අපිට ලීගලි අපිට කවදා හරි දවසක ගිහිල්ලා අරයට කියන්නට බෑ. ඔයාගේ ඇසෙට් එදා නෑ අද තියෙනවා. ඒ නිසා මම නඩු දානවා කියලා කිව්වට ඒක ටිකක් අර ස්ට්‍රෝං ආගියුමන්ට් එකක් වෙන්නේ නෑ උසාවියේදී. අපිට හරිම විදිහට යනවා නම් මම ණයක් ගන්නවා ගැරන්ටර්ස්ලා ඉන්නවා ගැරන්ටර්ස්ලා ඇෆිඩවිට් එකක් එක්ක ඇසෙට් ඩික්ලරේෂන් එකක් එක්ක આવොත් විතරයි ඒ ගැරන්ටර් ඇප්ලිකේෂන් එක අපසුරුකුම යථාවත් පරිදි ගත්තා කියලා අපි සලකන්නේ. නමුත් අද ලංකාවේ ගත්තොත් බහුල දකින්න දෙයක් තමයි මේ ඇසෙට් ඩික්ලරේෂන් එක ලබා දෙන්නේ නැහැ. එතකොට ඇත්තටම අර අපි කියනවා වගේ ඒක ක්ලීන් ලෙන්ඩින් එකක් හැටියටම සලකන්න පුළුවන්. මොකද හේතුව නිකන් ගැරන්ටර්ස් නමට ගන්නවා කියන එක ප්‍රායෝගික නැති නිසා. නමුත් අපි සමහර අවශ්‍යතාවයන් වලදී ගැරන්ටර්ස් දෙන්නේ ගන්න එකේදී යම් යම් ආකාරයේ වාසිදායක තත්ත්වයක් තියෙන. උදාහරණයකට දැන් මම ණයක් අරගෙන මම ගෙවන්නේ නැත්නම් බැංකුවට පුළුවන් මගේ ගැරන්ටර්ස්ට කතා කරන්න මෙන්න බලන්න ඔයාගේ ණයක් ඔයාගේ යාළුවෝ ඔයා ගැරන්ට් කරපු එක්කෙනා ණයක් අරගෙන ගෙවන්නේ නැහැ. ඒක ඔයාට ප්‍රශ්නයක් වෙයි. ඔයාට ක්‍රිබ් එකට යනවා. ඔයා පුෂ් කරන්න. ඒතර ඒ වගේ නිකන් මානසික සහ අපිට පුළුවන් පුෂ් කරන්න, මොටිවේට් කරන්න. මට ණය ගෙවන්න මොටිවේට් කරන්න පුළුවන් ගැරන්ටර්ස්ලා ගත්තොත්. මොකද ඒගොල්ලන්ගේ නම ක්‍රිබ් එකට ගියොත් ඒගොල්ලන්ට ගිහිල්ලා ණයක් ගන්න ගිය දවසට ඔය ගැටලුවක් වෙන නිසා. නැත්නම් ටෙක්නිකලි බැලුවොත් ඇසෙට් ඩික්ලරේෂන් එකක් නැතුව, වත්කම් සහතිකයක් නැතුව, වත්තම් ප්‍රකාශනයක් නැතුව ගැරන්ටර් කෙනෙක් ගැරන්ටර් බොන්ඩ් එකක් ගත්තා කියලා ඒකේ ලොකු ලොජික් එකක් නීත්‍යානුකූලව අපිට ලොකු වාසියක් ලැබෙන්නේ නැහැ උසාවියකට ගිහිල්ලා කන්ටෙස්ට් කරන අවස්ථාවකදී. ලක්ෂිකා මං හිතන්නේ ප්‍රමාණවත් රයිට්. වෙන මොනවා හරි තියනවද අනිත් අයට ගැටලු? හොඳ ප්‍රශ්න ටිකක් ඔයගොල්ලෝ අහනවා. ඇත්තටම මමත් හරි කැමති. මොකද ඒ වගේ වෙලාවක තමයි අපි ගොඩක් වෙලාවට දැන් තීරී එකෙන් තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා අපි සාකච්ඡා කරලා ඒ දැනුම වර්ධනය කරගන්න. ඕක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. දැන් ඕගොල්ලෝ මේ ඉගෙන ගන්න දේ ඔෆිස් එකට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා සමහරට අපි තියරි කිව්වහම ඒගොල්ලෝ ප්‍රැක්ටිකල් තව දෙයක් අපිට කියන්න පටන් ගන්නවා. ඒතර අපිට හරි ලේසි අපි ඉගෙන ගන්න දේ ඇඟට දාගන්න ඔළුවට දාගන්න. මොකද නැත්තම් මේක කටපාඩම් කරනවා කියන එක එච්චර ප්‍රායෝගික නැහැ. අද පාඩම් කළා හෙට අනිත් දවනට අමතක වෙනවා. හැබැයි හොඳම දේ අපි කන්සෙප්ට් එකක් දැන් 6C කියන එක අපි දන්න 6C එක කොහොමද අපි ඇප්ලයි කරන්නේ? ඔන්න ගන්න එක කේස් ස්ටඩි එකක්. ඒකට අපි මේක දාලා බලනවා රයිට්. දැන් මොකද්ද මේ කියන එක? ඇත්තටම මෙතනදී ඇප්ලයි වෙන්නේ මොන දෙයකටද? දැන් හොඳ ප්‍රශ්නයක් තමයි අර තාරක ඇහුවේ. දැන් අපි ගත්තොත් කැරක්ටර් එකට දෙන්නේ ගැරන්ටර්. මම ගැරන්ටර් වුණොත් yes. ඒක ඩිෆෝල්ට් වුණොත් කැරක්ටර් එකටත් දෙනවා, කැපැසිටි එකටත් දෙනවා. හැබැයි මට ගැරන්ටි එකක් දෙනවා නම් මගේ ණයට එයා ඩිෆෝල්ට් කරලා තියෙනවා නම් ඒක කැරක්ටර් එකටවත් කැපැසිටි එක මගේ වැරද්දක් නෙවෙයි. ඒක කොලැටරල් එකක් කරා එනවා. දැන් සමහර ඒ පොඩි දේ වුණත් අපිට වැදගත් වෙනවා. ණය අයදුම් පත්‍රයක් ක්‍රෙඩිට් පේපර් එකක් හැටියට හදලා අපි ඉහළ තලයට දානකොට සමහරවිට ඒක අපිට වැදගත් වෙන්න පුළුවන්. right. අපි දැන් ඊළඟ කොටසට ගියොත් ශක්මතාවය කතා කරා. ඊළඟට මුදල් ප්‍රවාහ. දැන් මේ මුදල් ප්‍රවාහ කියන එකත් එච්චර ලොකු දෙයක් නැහැ. දැන් මෙතනදී වෙන්නේ අපි කේවල ණය අයදුම්කරුවෙක්ගේ ණය අනුමත කරනකොට ඇගීම කරනකොට අපි මූලිකව බලනවා මේ අදාළ පුද්ගලයාට මුදල් ප්‍රවාහ හැටියට තියෙන්නේ මොනවද? ඒවා හඳුනාගන්නේ කොහොමද? ඒවට අවශ්‍ය කරන අපි කියනවා එවිඩන්ස් සාක්ෂි මොනවද? ඒ අනුව අපි කියනවා රයිට් මෙයාට මෙහෙම මුදල් එන්න තියෙනවා, මුදල් යන්න තියෙනවා, මුදල් ගෙවීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේවා අපි චෙක් කරා, මේවා අපි ක්‍රෙඩිට් ෆයිල් එකට දාගත්තා. එතකොට අපි දන්නවා රයිට්
මෙයාට මේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් පුද්ගලික ණය අයදුම්කරුවෙකුට කොයි විදිහට cash inflows කොයි විදිහට cash outflows උදාහරණ ගත්තොත් මාසික වේතනාව වෙන්න පුළුවන්, දීමනා වෙන්න පුළුවන්, other income හැටියට වෙන්න පුළුවන්, වත්කම් පොලියට දීලා මාසික කුලී වාරික ඒ වගේ දේවල් තියෙනවා. දැන් rent income එකක් එයාට එනවා. දැන් rent income එක කිව්ව ගමන් මොකද අපි කරන්නේ? මට rent agreement එක පෙන්නන්න. අවුරුදු කීයකටද ඔයා එක දීලා තියෙන්නේ? ඒ මුදල් කොහාට දෙන්නේ? මොන account එකකට යන්නේ? ඒක අපේ account එකට හරවන්න බැරිද? අන්න දැන් මොකද අපි ඒ විදිහට තමයි ඒක සම්බන්ධ කරගන්නේ. නැත්නම් අපි rent income එකක් තියෙනවා. ඒක කොහේ හරි තැනක තියලා ඒකෙන් අපි DSCR එක හදලා වැඩක් නැහැ. ඒ මුදල කොහෙටද යන්නේ? ඒකෙන් වෙන දෙයක් පාවිච්චි නොවෙනවා නම් ඒක අපි කියනවා unencumbered නම් ඒ කියන්නේ ඒක වෙන තැනකට සම්බන්ධ නොවී තියෙන free cash flow එකක් තමයි අපිට ගන්න පුළුවන්. හරි එතකොට එහෙම අරගෙන නතර වෙන්නේ නැහැ. අපි ගන්නකෝ මොකද agreement එක කවද්ද sign කරේ? එතකොට advance payment ගත්තා නම් මාසෙකට එන්නේ කොච්චරද? ඒ ඔක්කොම බලනකොට තමයි අපි දන්නේ ඔන්න දැන් 20000යි කියලා කිව්වට ඇත්තට වෙන්නේ 12000යි. ඒ 8000ක් advance හැටියට අරගෙන යනවා. එතන දැන් 12000 තමයි වට ගානක් හදාගන්න පාවිච්චි කරන්න වෙන්නේ. ඒතකොට දැන් අපි එහෙම විටෙන් විටේ හොයාගෙන checklist එක යනකොට අපිට හරි ලේසි. ඒතර එයා කියනවා අමතර ආදායම නැත්නම් ආයෝජන stock දාලා තියෙනවා dividends මට මෙච්චර හම්බ වෙනවා. එහෙනම් පසුගිය අවුරුද්දේ කොච්චර dividends හම්බුණාද? ඒතර අපි ඒකේ average එකක් ගන්න පුළුවන් right මේ අවුරුද්දේ ඒ දේ විය හැකියි. ඊට අමතරව අපි හිතමු මොනවා හරි යාට කුෂිකාර්මික ආදායමක් තියෙනවනම් ඒකේ තියෙන සමහර seasonal income එකක් තියෙනවා සමහර මාසවල නැහැ. ඒතර අපි දන්නවා right average income එකක් එන්න පුළුවන්. ඒතර ඒවත් අපිට අදාළ documentary evidence තියෙනවා නම් අපිට කරන්න පුළුවන් මෙන්න මේ පුද්ගලික ණය අයදුම්කරුවෙකුට ලැබෙන මුදල් ප්‍රවාහයක් ඔන්න මෙන්න මේව අරගෙන අපිට කියන්න පුළුවන් cash flow එකක් එනවා cash flow එක අනුව DSCR එකක් හදා ගන්නවා කියලා. ඊළඟට පුද්ගලික ණය අයදුම්කරුවෙකුගේ පිටවන මුදල් ප්‍රවාහ cash outflows උත් තියෙනවා. ණය වාරික වෙන්න පුළුවන්, නිවාස්කුලී වෙන්න පුළුවන්, මාසික වියදම් වෙන්න පුළුවන්, ගොඩක් දේවල් තියෙනවා. ඒව පිළිබඳවත් අපි right අපි අතින් වියදම් කරනවා account එක හරහා යන ඒවා වෙන්න පුළුවන්. ඒතර අපිට ගොඩක් වෙලාවට ඒවා documentary evidence ගන්න තරමට අපිට හරි වාසි. ඒතර අපි දන්නවා හරියට මොකක්ද inflow එක මොකක්ද outflow එක. ඒ වගේම තමයි ව්‍යාපාරික ණය අයදුම්කරුවෝ ඉන්නවා. ව්‍යාපාරික ණය අයදුම්කරුවෙකුට ගත්තත් එයාට කොයි විදිහටද ආදායම එන්නේ? කොයි විදිහට වියදම් යන්නේ? දැන් එයාගේ සාමාන්‍යයෙන් ආදායම ගත්තොත් වේතන එහෙම නැත්නම් දීමන නෙවෙයි. cash flow එක. ඒ කියන්නේ මොනවා හරි දෙයක් විකුණලා ව්‍යාපාරය තුලින් ලැබෙන ආදායම. එතකොට එයාගෙන් එළියට යන ඒවා තමයි ණය වාරික වෙන්න පුළුවන්, පොලි සේවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මෙහෙයුම් පිරිවැය වෙන්න පුළුවන්, බදු හැටියට යන්නේ දේවල් වෙන්න පුළුවන්. අන්න ඒව තමයි එයාගෙන් එළියට යන්නේ. එතකොට ඒවටත් අපිට පුළුවන් හරියටම බලලා කොච්චරද මාසිකට කොච්චරද? එතකොට කාර්තුවකට කොච්චරද? අවුරුද්දකට කොච්චරද? එතකොට ඒ ආකාරයට හොයාගන්න පුළුවන් නම් අපිට හරි පහසුයි. දැන් අපි මෙතෙන්ට එන්නේ ඇයි? අදාළ පුද්ගලයෙකුට ණයක් ලබා දුන්නාම එයාට ණය ආපසු ගෙවීමේ හැකියාව, එහෙම නැත්නම් ආපසු පොලිය සේවා කිරීමේ හැකියාව පිළිබඳ ස්ථිර අදහසකට එන්න ඕනේ. මොකද එහෙම අදහසකට ආවෙන්නේ නැත්නම් ඒ ණය අනුමත කරලා ණය මුදා හැරලා ආපසු ගෙවීමේදී නොහැකියාවකට එනවා. හැබැයි මතක තියාගන්න මේ මූල්‍ය ප්‍රවාහ මෙහෙම එනකොට මේක සම්බන්ධ වෙනවා අනිකුත් අපි කියන ඔය කියන කැපැසිටි එකට. ඔය කියන කන්ඩිෂන් වලට. මොකද වෙළඳපළ තත්ත්වය වෙනස් වුණොත් මේ මූල්‍ය ප්‍රවාහය නැති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් තමයි හොඳම මේ මෑතකදී සිදුවන ඒච් එකක්. දැන් අපි කිව්වා මේ රජයේ සේවකයන් වල පෞද්ගලික සේවකයන්ගේ සමහර වෙලාවට work from home කියලා කතන්දරයක් ආවා. ඒක සමහර දීමන අඩු වුණා. දැන් මොකද උනේ? දැන් අපි කියන ඔය ක්‍රෙඩිට් කාඩ් වෙන්න පුළුවන්, පර්සනල් ලෝන් වෙන්න පුළුවන්, ගෙවා ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ලීස් රෙන්ටල් එකක් වෙන්න පුළුවන්, ලෝන් රෙන්ටල් එකක් වෙන්න පුළුවන්. ඇයි? ව්‍යාපාරික කඩාවැටීමට ආවා. තනි පුද්ගලයන්ගේ දීමන නැති වුණා. මූලික වැටුප් දුන්නා දීමන නැහැ. ඒක නිසා සමහරවිට මාස දෙකක් තුනක් බැංකු එක්ක කාර්ක ඒගොල්ලන්ගේ මාසික වාරික පෝස්ට්පෝන් කරා. මොරටෝරියම් එකක් දුන්නා. පැහැදිලිද? ඒතර දැන් බැංකුව හැටියටත් අපි ඇලර්ට් එකේ ඉන්න ඕනේ. දැන් එළියේ මොකද වෙන්නේ? ඒක නිසා. එතකොට තනි පුද්ගලයෙක් ණයලාභියෙක් හැටියටත් ව්‍යාපාරික ණයලාභියෙක්ට මමත් ඇලර්ට් එකේ ඉන්න ඕනේ. මොකද්ද වෙළඳපොලේ වෙන්නේ? මොකද්ද පරිසරය තුල සිද්ධ වෙන්නේ? මොකද්ද ලෝක තත්ත්වය තුල සිද්ධ වෙන්නේ? එතකොට මට බලපෑමක් එනවා. එතකොට ඒක එහෙම වෙනවනම් බැංකුවත් එක්ක ඉක්මනට ගිහලා කතා බහ කරලා මෙහෙම ගැටලුවක් තියෙනවා. මෙන්න මේ ආකාරයට මට සහනයක් ලබාගත හැකිද නැද්ද කියන දේවල් අපි තීරණය කරනවා. එතකොට අපි සාකච්ඡා කරේ තුන්වෙනි එක තමයි cash flow කියන දේ. ඊළඟට අපි සාකච්ඡා කරොත් ප්‍රාග්ධනය. ඕක නම් හුඟක් වෙලාවට එච්චර ගැටලුවක් නැහැ. නමුත් අපි ව්‍යාපාරයක් තුළ තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, නැත්නම් යම් ආකාරයක රැකියාවක් කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අපි ණයක් ලබා ගැනීමේදී ඒ ණයලාභියා සතු නැත්නම් ණයලාභියා ව්‍යාපාරයට ආයෝජනය කරලා තියෙන
ප්‍රාග්ධනය මොකක්ද කියන දේ වැදගත් වෙනවා. ඒක ණය හැටියට වෙන්න පුළුවන්, කොටස් හැටියට වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් මගේ අතේ මුදල් අරගෙන මම ඒක ව්‍යාපාරය තුළ ගොඩනැගිල්ල, වාහන, යන්ත්‍රෝපකරණ හැටියට මම ආයෝජනය කරලා තියෙනවා. ඒ සල්ලි මගේම සල්ලි. හැබැයි තව කොටසක් තියෙනවා මම ණය හැටියට ගත්තේ. ඒතර මම පැහැදිලිවම දකින්න ඕනේ ණය ප්‍රාග්ධනය මොකද්ද? කොටස් ප්‍රාග්ධනය මොකද්ද? මොකද ණය ප්‍රාග්ධනය හැටියට දැනගන්න අවශ්‍යතාවය තියෙනවා. මොකද ණය ප්‍රාග්ධනය කාලයක් ඇවෑමෙන් මම ආපසු ගෙවිය යුතුයි. ඒතර මම ලබා දෙන්නෙත් ණයක් නම් දැන් තියෙන ණය ප්‍රාග්ධනය සහ බැංකුව අලුතෙන් දෙන ණය ප්‍රාග්ධනය දෙකම එකතු කරලා තමයි ඉදිරි කාලය සඳහා ආපසු ගෙවීමේ හැකියාව නිර්ණය කරන්නේ. දැන් ඕකෙදි ප්‍රායෝගික ගැටලු හැටියට අපිට එන්නේ සුළු මධ්‍ය පරිමාණ එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරිකයන්ට ආවට පස්සේ ඒගොල්ලන්ට හැබැයි මේ ආකාරයට පහසු නැහැ ප්‍රාග්ධනය ගණනය කරගන්න, තක්සේරු කරගන්න. හේතුව දැන් එයාගේ නමට කොටසක් තියෙනවා. එයාගේ වයිෆ් කියම නැත්නම් පවුලයාගේ නමට කොටසක් තියෙනවා. දැන් ඒ දැන් අපි ගත්තොත් කම්පැනිස් එකක් අගෙන සියලුම දේවල් නිසි පරිදි ගිණුම්ගත කරලා නැහැ. එතකොට දැන් එයාගෙන මම ඉඩම් තියෙනවා. දැන් මෙයාගේ නමට තියෙනවා. එතකොට මම දැනගන්න ඕන රයිට් කාගේ හරි නමට තියෙනවනම් කවුද ස්පවුස්, මොකක්ද එයාගේ නම, මොකක්ද තියෙන ඔප්පුව, ඒ දවස්වල දල වටිනාකම කීයකට ගන්න තියෙන්නේ, අද වටිනාකම කොච්චරද. සෝ දල වශයෙන් අපි දකිනවා. දැන් මෙයා ව්‍යාපාරයෙන් උත්පාදනය කරලා තියෙන යම්කිසි මුදලක් ආයෝජන කරලා තියෙන විවිධ ක්‍රමවේදවලට. ඒතර අපි ඇඩ්ජස්ටඩ් net worth එකක් හැටියට අපි සාකච්ඡා කරනවා මෙන්න මේ ආකාරයට තමයි මෙයා කරලා තියෙන්නේ කියලා. මොකද ඒක තනි පුද්ගලයෙකුට කේවල ණයගෙමින් ඉතා වැදගත්. මොකද දැන් එහෙම කැපිටල් එකක්, කන්ට්‍රිබියුෂන් එකක්, ප්‍රාග්ධනයක් නැත්තම් මොකද වෙන්නේ? අපේ රිස්ක් එක අපි ගන්න. අපි ණය ලබා දෙනකොට සීලුවගේම අපිට එනවා. ඒක නිසා තමයි අපි සාමාන්‍යයෙන් ණය පත්‍රිකාවක්, ණය දුම්පතක් ගත්තොත් ඒකෙන් 100ට මෙච්චරක් ණය හැටියට තියෙන පුළුවන්, මෙච්චරක් ප්‍රාග්ධන හැටියට තිබිය යුතුයි. ඒගොල්ලෝ හැටි 60-40, 50-50, 70-30. 70ක් ණය වෙනකොට 30ක් තියෙනවනේ ඉක්විටි. 50ක් ණය තියෙනකොට 50ක් ඉක්විටි. ව්‍යාපාරයේ අවදානම් වැඩි වෙන්න අපි කියනවා ප්‍රාග්ධනය වැඩිපුර තිබිය යුතුයි. ඒ ආකාරයට තමයි මේ ප්‍රාග්ධනය කියන එක, මේ කැපිටල් කියන එක අපි සාකච්ඡා කරන්නේ. ඊළඟට අපි ගත්තොත් බාහිර තත්ත්වයන්. මේකත් හරිම වැදගත්. දැන් බාහිර තත්ත්වයන් කියලා සාකච්ඡා කරනකොට වෙන්නේ මෙතනදී අපි කියන ණය කොන්දේසිත් මෙතන වැදගත් වෙනවා. තත්ත්ව කොන්දේසි ණය වලට අමතරව ව්‍යාපාරිකයාට එහෙම නැත්නම් තනි පුද්ගලයෙකුට එයාගේ අපි කියනවා ව්‍යාපාරයේ එහෙම තනි පුද්ගලයා ගනුදෙනු කරන රාමුවෙන් පිටත සිදුවන දේවල් වල බලපෑම. දැන් උදාහරණයක් මම රැකියාවක් කරනවා. අර මම කිව්වාගේ රැකියාව නැති වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් පේ කට් එකක් එන්න පුළුවන්ද? allowance එකක් එන්න පුළුවන්ද? අඩු වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මගේ අර කිව්ව rent income එහෙම නැත්නම් ආයෝජනින් ආදායම් අඩු වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. දැන් මේක ගාලා ස්ටොක් මාකට් එක වහලා තියෙනවා. ඔන්න දැන් මම ඩිවිඩන්ඩ්ස් ඉන්කම් එකක් තිබ්බනම් ඒක ඩිෆර් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි rent income එක කියලා කිව්වට හැමෝටම අමාරුයි. ඒ හින්දා මාස 2-3ක් rent එක මම postpone කරා වෙන්න පුළුවන්. දැන් ඒතර මම දැනගන්න ඕනේ ඒ අනුව නම් මගේ ණය ගෙවෙන්නේ අදාළ පාරිභෝගිකයාගෙන්. ඔන්න දැන් එයාගේ කෑෂ් ෆ්ලෝ එකට ප්‍රශ්නයක් වුණා. මේ බාහිර තත්ත්වයන් මේක මේ ණය ලාභියාගේ කන්ට්‍රෝල් එකකින් එළියේ තියෙන දේවල්. ඒ වගේම තමයි ව්‍යාපාරිකයෙක් ගත්තොත් මේ වෙලාවේ එයා අසරණ වෙන්නේ එයාගේ ගැටලු හින්දා නෙවෙයි. රටේ ආර්ථිකය නැත්නම් තාක්ෂණික සිද්ධ වෙනවා. රාජ්‍ය ප්‍රතිපත්ති ටැක්ස් ගහන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් ඉන්න පුළුවන්. දේශපාලන ස්ථාවරත්වයක් නැහැ. ආණ්ඩුවක් තියෙනවා. ආණ්ඩුවක් මාරු වෙනවා. එතකොට පාර්ලිමේන්තුවේ ගැටලුවක් තියෙනවා. ණය ගිවිසුම් එහෙම නැත්නම් අපි කියනවා අනපනත් සම්මත කරගන්නට බෑ. හරි ඊළඟට තරගකාරීත්වයක් එන්න පුළුවන්. විදේශීය ආයෝජන ඇවිල්ලා එන්න පුළුවන්. ඒ වගේ දේවල් නිසා ඔන්න දැන් අපේ කියන තනි පුද්ගලයෙක් නැත්නම් මේ ව්‍යවසායකයාට යම්කිසි බලපෑමක් සිද්ධ වෙනවා. ඒතර ඒක අපි දිගින් දිගටම අපි මේ සම්බන්ධයෙන් සලකා බලන්න ඕනේ. ණය ලබා දුන්නට පස්සෙත් මේක වැදගත්. ණය ලබා දීමට පෙරත් මේක වැදගත්. ඒක දැන් ණය ලබා දීමට පෙර දැන් අපි කිව්වට රයිට් මට මේ ටික ඔක්කොම පුළුවන් කියලා කිව්වට අපි බලනවා රයිට් ආර්ථිකයේ පැත්තෙන් රට කොහෙද යන්නේ? එහෙම නැත්නම් ඉදිරි අවුරුදු 2-3 අතරත ලෝක වෙළඳපොළ වෙනස් වීම කොහොමද? ඉදිරි අවුරුදු 2-3 රජයේ දේශපාලන ස්ථාවරභාවය මොකද්ද? රජයේ ප්‍රතිපත්ති මොකද්ද? ඒ අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් දැන් අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා ඒගොල්ලෝ කිව්වොත් නෑ අපි හාල් ආනයනය කරන්නේ නෑ අවුරුදු 3-4කට. එහෙමනම් දේශීය ගොවියට ලොකු තැනක් එනවා හාල් විකුණ ගන්න. එහෙම නැත්නම් කිව්වොත් අපි හාල් වල ප්‍රයිස් එක වැඩි කරොත් හාල් ආනයනය කරනවා කියලා සමහර ලාට දේශීය ගොවියට හාල් නිසි පරිදි විකුණ ගන්න බැරි වෙනවා. එයාට ලොස් එකක් එන්න පුළුවන්. මොකද ප්‍රොඩක්ෂන් එහෙම නැත්නම් අපි කියනවා නිෂ්පාදන පිරිවැයට වඩා වැඩි මේ අඩු ආදායමක් ලැබෙන්නට පුළුවන්. ඒතකොට ඒක බැංකුකරුවෙක් කියලා මම දැනගන්න ඕනේ. ඒතකොට මොකද රටේ වෙළඳ ප්‍රතිපත්තිය?
මොකද්ද ලෝක වෙළඳ ප්‍රතිපත්තිය? මොනවද මේ කියන තරගකාරීත්වය? කොහොමද ICT එක වෙනස් වෙන්නේ? තාක්ෂණය වෙනස් වෙනකොට මිනිස්සුන්ගේ ටේස්ට් ඩිෆරන්සස් වෙනස් වුණා මේ ප්‍රොඩක්ට් එක හරියන්නේ නැහැ. ඉස්සර ග්‍රෑම් 100 පැකට් එක දැන් ග්‍රෑම් 20 20 ගෙවුවොත් විතරයි විකිනෙන්න පටන් ගන්නේ. එහෙනම් ග්‍රෑම් 100ට පැකට් හදලා මැෂින් ගෙනල්ලා ඒ කරන ක්‍රමවේදය හරියන්නේ නැහැ. ඒක මම කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ව්‍යවසායකයා දැනගන්න ඕනේ. ණය අනුමත කිරීමට පෙර ඒ වගේම ණය අනුමත නැත්නම් අපි රිවිව් එකක් කරන අවස්ථාවෙත් අපි ඒක දැනගත යුතුයි. ඊළඟට අපි අවසානික ඇටියට ගත්තොත් සුරුකුම. දැන් සුරුකුම අපි කලිනුත් සාකච්ඡා කරා. ඔයාලට මතක නම් අපි සුරුකුම කියන දේදී මූලික වශයෙන්ම අපි ඒක කිව්වා ෆස්ට් පේ අවුට් එක නෙවෙයි. ණයක් නිකුත් කරනකොට මුලින්ම අපි බලපාන්නේ ණය සේවා කිරීම එහෙම නැත්නම් ණය අපසු ගෙවීම සඳහා මූල්‍ය ප්‍රවාහවල ශක්්‍යතාවය. දැන් මේකෙත් ගත්තොත් කැපැසිටි කෑෂ් ෆ්ලෝ තමයි නම්බර් 1. හැබැයි සුරුකුම කියන එක සෙකන්ඩ් වේ අවුට් එක. ද්විතීයික මූලාශ්‍රය. හැබැයි මේක ගත්ත ගමන් මොකද වෙන්නේ? ධනාත්මක බලපෑමක්. පාරිභෝගිකයා බලන රයිට් මම සුරුකුමක් දීලා තියෙන්නේ සුරුකුම සින්න වෙන්න දෙන්න බෑ මම ගෙවන්න ඕනේ. ඒක ණය අවදාන මට අඩු වෙන්න පටන් ගන්නවා බැංකු කරුවෙක් හැටියට. ඇයි දැන් මෙයා ගෙවනවනේ මේක. ක්ලීන් තිබ්බොත් මට රිස්ක් එක වැඩි. මේක සිකියුර්ඩ් නිසා මගේ රිස්ක් එක අඩුයි මොකද අරයා මේක ගෙවනවා. ඊළඟට තමයි දැන් ණයලාභියා ණයක් ලබා ගන්නේ සුරුකුමක් තියලා නම් එතකොට යම් ප්‍රමාණයකට ණය ලබා ගැනීම හැකියාව එයා කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. නැත්තම් අපි මං අන්සිකියුර්ඩ් ලෙන්ඩින් දුන්නොත් මගෙන් ලෝන් එක ගන්න තව එක්කෙනෙක්ගෙන් ගන්නවා ණය සුරුකුම තියලා තවත් එකක් ගන්නවා සමහරට එක්සසිව් ලෙන්ඩින්. ඒ වැඩිපුර ගත්තාම නිසි පරිදි දෙන්නේ නැහැ ණය ගෙවා ගැනීමෙන් හැකියාවක් එන්න පුළුවන්. එතකොට සුරුකුමක් ගන්නකොට අර මම කිව්වා වගේ මූලික සාධක කිසති කතා කරා වගේ දේවල් වැදගත් වෙනවා. ඒ වගේම තමයි සුරුකුම ප්‍රාථමික නොවුනත් ද්විතීයික මූලාශ්‍රයක් හැටියට ඇවිල්ලා ධනාත්මක මනෝවිද්‍යාත්මක ආකල්ප වලට බලපෑමක් කරන ණය අපසු ගෙවන්නට. ඒතර සුරුකුම වර්ග මම එදා කතා කරා විවිධාකාරයි. මුදල් වෙන්න පුළුවන්, මුදල් සමාන වෙන්න පුළුවන්, නිශ්චල චංචල, පෞද්ගලික ආයතන කැප කර. එතකොට ඒ හැම දෙයක්ම මේ ආකාරයට අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි සුරුකුමක් කරා සම්බන්ධ වෙන්නේ. දැන් එතකොට දැන් මේ අපි දැන් මේ C6 දී මේක සම්බන්ධ කරන්න සිද්ධ වෙන්නේ. දැන් සුරුකුමක් ලබා ගත්තට පස්සේ ඒ සුරුකුම අපි ණයලාභියාගේ තියෙන ස්වභාවය ණයට තියෙන සුසුකම නැත්නම් පාරිසරික සාධක සියලු දේවල් සලකලා බලලා සුරුකුම අඩු හෝ වැඩි වශයෙන් ලබා ගන්නට පුළුවන්. මම අර කලින් උදාහරණ දෙක කිව්වේ අක්‍රමික ණය. නැත්නම් NPL කස්ටමර් කෙනෙකුට උනත් මට ණයක් ලබා දීමේ හැකියාවක් තියෙනවා කෑෂ් කොලැටරල් එකක් එනවා. හේතුව දැන් මට ඕනේ ණය අවදානම අවම කරගන්නට. ඒතකොට කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ණයක් දෙන්නත් ඕනේ. හැබැයි ඒක දෙන්නත් මට සුරුකුමක් හැටියට දෙනවා නම් කෑෂ් සිකියුරිටි එකක් මම මොකද කරන්නේ? කෑෂ් සිකියුරිටි එක හැටියට අරගෙන ණයක් නිකුත් කරන ඕවර්ඩ්‍රාෆ්ට් එකක් වර්කින් කැපිටල් එකක් හැටියට. එතකොට දැන් මෙතනදී මම මේ සාකච්ඡා කරේ C6 කියන දේ කේවල ණය ගැනීම සඳහා පාවිච්චි කරන මූලිකම ක්‍රමවේදය. දැන් මම කිව්වා ඔකට C5 වෙන්න පුළුවන්, කැම්පාරි වෙන්න පුළුවන්, තම විවිධාකාරයේ ණය මාදිලින් ආකෘතින් තියෙනවා. ඒ මොකකින් කරත් අපි මූලික වශයෙන්ම කරන්නේ මේ ණයකට සුදුසු නැද්ද බලා ගැනීම සඳහා යම් ක්‍රමවේදයක්. මේ ඩයග්‍රෑම් එක දිහා බැලුවොත් ඒකදී ඔයගොල්ලෝ දකි type of borrowers ලා කියලා කට්ටියක් ඉන්නවා. ණයලාභී ණය නිපුණුම් එක සම්බන්ධ කරන ක්‍රමවේදය තමයි මේ 6Cs කියලා කියන්නේ. කේවල ණය ඇගීමේ ක්‍රියාවලිය. ඒකට type of security සුරුකුමුත් යම් ප්‍රමාණයකට මොඩරේට් එකක් හැටියට අතරමැදි එකක් හැටියට සාකච්ඡා වෙනවා. ඒතර මූලික වශයෙන්ම ඕ ටික තමයි මට අද සාකච්ඡා කරන්න ඕන වෙලා තිබුණේ. අපි අද වෙලාව ගොඩක් නැති නිසා අපි ආයතනික ණය ඉදිරියෙන් පැත්තට මූණ නොවීම මේක ඊළඟ සතියේට අපි සාකච්ඡා කරන්නට ගියොත් මේ තාක් සාකච්ඡා කරපුවල මොනවා හරි ගැටලු තව අපිට පැහැදිලි කර ගැනීම මොනවා හරි අවශ්‍යතා තියෙනවා. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් පැහැදිලි කර ගැනීම මොනවා හරි තියෙනවා නම් අපිට තවත් විනාඩි කිහිපයක් තියෙනවා සාකච්ඡා කරන්න පුළුවන්. right. ඒ කියන්නේ ප්‍රශ්න ඉවරයි වගේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් පැහැදිලිතාවයක් ඇති. මෙහෙමයි. මම අර මුලින්ම කිව්වා වගේ දැන් මේක බලුවොත් තියරි එකක් හැටියට ගත්තොත් හරිම ලේසි. හරි දැන් මොකද මේක 6C එහෙම නැත්නම් 5C හරි එහෙම නැත්නම් එලිජිබිලිටි
කිසි අමාරුවක් නැහැ. නමුත් මම කිව්වා විභාගෙදී ප්‍රශ්න ඇහෙන්නේ දැන් අපි ඉදිරියටත් ප්‍රශ්නයක් දෙකක් අපි සාකච්ඡා කරනකොට ඔයගලන්ට පැහැදිලි වෙයි. ප්‍රශ්න ඇහෙන්නේ ගොඩක් වෙලාවට ප්‍රායෝගික තලයේ ප්‍රශ්න. අර මම කිව්වා වගේ දැන් 5Cs එහෙම නැත්නම් 6Cs කියන එක ඩිස්ක්‍රයිබ් කරලා ලිස්ට් කරලා බ්‍රීෆ් ස්ටේට්මන්ට් එකක් දෙන්න කියන එක තමයි අපි දැක්ක ලේසිම ප්‍රශ්නේ. හැබැයි අමාරු ප්‍රශ්න තමයි අර ආකාරයක ණයලාභියෙක්ගේ නැත්නම් ණයකට සුදුසුකම් විශ්ලේෂණය කිරීමේදී C5 කොහොමද පාවිච්චි කරන්නේ? C6 කොහොමද පාවිච්චි කරන්නේ? එහෙම නැත්නම් ඊළඟට ණයක් ලබා දීලා ණය නිසි පරිදි නොගෙවන අවස්ථාවක එහෙම නැත්නම් ණයක් ලෝන් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් කරනකොට අපි කොහොමද C6 පාවිච්චි කරන්නේ? අන්න ඒ වගේ ප්‍රශ්න වලට උත්තර චුට්ටක් අපි හොයාගන්න මේ කාල සීමාවෙදී. අනත් බුද නිකන් ප්‍රශ්නක සාකච්ඡා කරනට වඩා ඕගොල්ලොම කරුණු හොයා ගන්නවා. කතා කරලා මැනේජර් කතා කරලා කස්ටමර් කෙනෙකුට කතා කරලා ඒතර බලන්න මොනවද දැන් මේ කෝල් ලෙටර් එක කියන්නේ ඇයි මෙහෙම වෙන්නේ දැන් හොඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා මේ දැන් අපි හිතමු දැන් මෙහෙම වුණොත් ඉන්ෂුරන්ස් ඇප්ලයි කරන්නේ කෝල් ලෙටර් විදියට. ඔව්. එතකොට අපි ගන්නකො දැන් ඉන්ෂුරන්ස් එක කියන එක මෙහෙමයි. අපි ඇත්තටම ඒක කෝල් ලෙටර් එකක් හැටියට එන අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් ඒක තත්ත්ව කොන්දේසි හැටියට දාගන්නත් පුළුවන්. දැන් එකක් තමයි අපි හිතමු හෙල්ත් එකෙන් අනුව වයස ගොඩක් වැඩි කෙනෙක් නම් අපි කියනවා එයාගේ ලයිෆ් පොලිසි එක අපිට අසයින් කරන්න. නැත්නම් ඉන්ෂුරන්ස් එකේ 80ක් 90ක් අපි සුරුකමක් හැටියට ගන්න අවස්ථාවක් තියෙනවා. තව එකක් තියෙනවා අපි හිතමු ණයක් ලබා දුන්නාම අපිට තියෙනවා අපි ගිනි රක්ෂණය. එහෙම නැත්නම් අපි සොරබිය රක්ෂණය. හරි එහෙම නැත්නම් ස්වභාවික විපත් රක්ෂණය. ඒව ගන්නේයි. ඒතර ව්‍යාපාරයට යම්කිසි හානියක් වුණොත් ෆයර් ඉන්ෂුරන්ස් එකක්, ෆ්ලඩ් එකක්, නැචරල් ඩිසාස්ටර් වෙන්න පුළුවන්, තෙෆ්ට් එකක්, බර්ග්ලරි එකක්. එතකොට ඒක ආවරණය කර ගැනීම සඳහා ගන්නවා. එතකොට ඒක තත්ත්ව කොන්දේසි. terms and condition හැටියට අපි යොදා ගන්න අවස්ථාවක් තියෙනවා. මාර කිව්වේ කොන්දේසි කියලා කියන්නේ ණය හා සම්බන්ධ වෙච්ච කොන්දේසි සහ බාහිර කොන්දේසි කියන දෙක එකතු වෙනවා. හරි මොකද දැන් ඉන්ෂුරන්ස් එක අපිට කෝලැටරල් එකක් හැටියට ගේන්න පුළුවන් අපි ඒක සුරුකමක් හැටියට අර කියන වගේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් අසයින් කරගත්තොත් 70%ක් 80ක් 90ක් විදිහට නැත්නම් බැංකුවකින් අපි දෙන ගැරන්ටි එකක් අපිට සුරුකමක් හැටියට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ රක්ෂණය අනිත් පැත්තෙන් ගත්තොත් රක්ෂණ සහතිකයේ පැත්තට නෙවෙයි යම්කිසි දෙයක් දේ රක්ෂණය කරන්න ඕනේ යාගේ දීපල නැත්නම් කොමෝඩිටි එක එහෙම නැත්නම් යන්ත්‍රෝපකරණ ආයතනය ඒක අපේ තත්ත්ව කොන්දේසි හැටියට ගන්නවා. මොකද ණය ලබා දීමේට පෙර පූර්ව කොන්දේසියක් හැටියට. මොකද යම් ආකාරයක හානියක් වුණොත් ණය අපසු ගෙවීමේ හැකියාවට බාධා නොවන විදිහට ඉන්ෂුරන්ස් එකෙන් ක්ලේම් එකක් කරගෙන අපිට පූර්ණ කර ගැනීමේ හැකියාවක් තියෙන නිසා. හොඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කරේ. වෙන මොන හරි තියෙනවද ඒ වගේ? ලක්ෂිකා අහනවා if applicant is a director of a limited liability company and having a shareholding of same, are we have to consider liabilities under the name of the company when calculating the repayment capacity of the applicant? මෙහෙමයි. දැන් අපි ඩිරෙක්ටර් කෙනෙකුට අපි ලෝන් එකක් දෙනකොට ඒ ඩිරෙක්ටර් මොනවා හරි කම්පැනි එකක යම් ආකාරයක පොසිෂන් එකක් කරනවද නැද්ද කියන දේදී අපි මෙන්න මෙහෙම දෙයක් කරනවා. ඒ කම්පැනි එක ගොඩක් ස්ටේබල් නම් අපි තුමු හේලිස් එක්සැම්පල් එකට හේලිස් එකේ ෆයිනෑන්ස් ඩිරෙක්ටර් අපි ගාවට ලෝන් එකක් අරගෙන එනවා නම් එතකොට හේලිස් එකේ චාරකෙන් හරි මොනවා හරි කමිට්මන්ට් එකක් දුන්නොත් මෙන්න මෙයාගේ මෙන්න මේක තමයි සැලරිස් ඔක්කොම කියලා හිතාගෙන ඒ වෙලාවේදී අපිට අවශ්‍යතාවයක් නැහැ කම්පැනි එකේ ලයබිලිටිස් කන්සිඩර් කරන්න. හේතුව හේලිස් බ්ලූ චිප් එකක් බිග් කම්පැනි එකක් ස්ටේබල් මොකද මෙයාගේ සැලරි එකයි පර්ක්ස් එක ගෙවන්නේ. හැබැයි අපි හිතමු පොඩි කම්පැනියක් one man company. එයා ඒකේ ඩිරෙක්ටර්. සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෙක්. එයා කියනවා මම තමයි මැනේජින් ඩිරෙක්ටර් මට මෙහෙම කම්පැනියෙන් මෙච්චර දෙනවා මාසෙකට මෙන්න මේ ගාන සැලරි මේක තමයි allowances ඒ නිසා මට ණයක් ගන්න පුළුවන්ද කියලා කිව්වොත් අපි හැබැයි එයා නම් රන් කරන්නේ කම්පැනිය ලීගල් පර්සනැලිටි දෙකක් උනත් අපි බලනවා කම්පැනි ලයබිලිටිස් කොහොමද කම්පැනි ලයබිලිටිස් පේ කරන්න පුළුවන් ප්‍රමාණයක් කම්පැනි ජෙනරේට් කරනවද එහෙමනම් මොකද මෙයාට ගෙවන්න පුළුවන් වෙන්නේ එලිමන්ට්ස් හැටියට ගෙවන්න පුළුවන් වෙන්නේ ඒක තුලින්නේ එතකොට අපි ඒක සුළු කම්පැනි එකක් නම් සුළු මධ්‍ය පරිමාණ ලෙවල් එකක නම් ස්ටේබල් නැත්නම් එස්ටැබ්ලිෂ් නැත්නම් අපි කම්පැනි එකේ ලයබිලිටි කන්සිඩර් කරනවා ඉන්ඩිරෙක්ට්ලි මේ පුද්ගලයාට කම්පැනියෙන් දෙන කෑෂ් ෆ්ලෝ එකේ සස්ටේනබිලිටි එක චෙක් කරන්න. ලක්ෂිකා මම හිතන්නේ ආන්සර් එක ඕකේද? ඕකේ. වෙන මොනවා හරි ගැටලු තියෙනවද අනිත් අයට? right
එකක් තමයි හරිම කැමතියි දැන් ඕගොල්ලෝ මේ විදිහට ඉන්ටරැක්ට් වෙලා ප්‍රශ්න අහලා ඒ විදිහට කරගන්නකොට ඒක ඒතර ගොඩක් වෙලාවට දැන් අර අපි මේ ටිකක් අමාරු කාර්යයක් කරන්නේ දැන් අපි normal class එකක කරන interaction එක හරි නැති වුනහම online කරනකොට ඕගොල්ලන්ටත් ඇත්තටම මේක ටිකක් අමාරු වෙන්න පුළුවන් මොකද පැය දෙකක් විතර අහගෙන ඉන්නවා කියන එකත් පැහැදිලි නැහැ ලේසි නැහැ නමුත් දැන් අපි පුළුවන් තරම් මේක අර win win කියන තත්යකට අරන් ගිහිල්ලා මොකද අපේ end objective එක තියෙනුනේ හැමෝම විභාගෙදී හොඳ result එකක් ගන්න මොකද මේ තියෙන සිටුේෂන් එකත් එක්ක අපි කාලය උපරිම ප්‍රයෝජනයට අරගෙන එතෙන්ට යන්න අපි කල්පනා කරමු. ඒතකොට දැන් අපි මේ විදිහට කරගෙන යන ගමන් next week එකේදී අපි ආයතනික ණය එහෙම නැත්නම් ව්‍යාපාරික ණය කියන තැනට යමු. ඒ අතරතුර ඔයගොල්ලන්ට දැන් කරන්න පුළුවන් දෙයක් තමයි දැන් මම කලින් සෙෂන් එක ඉවර කරපු නිසා ඒකෙත් ප්‍රශ්න ටිකකුත් ඔයගොල්ලන්ට දුන්න නිසා ඒව ආපහු කරලා යම් ප්‍රමාණයකට දැනුමක් ලබා ගන්න පුළුවන් නම් පාස් පේපර්ස් උත් දැම්මම ගන්න අරගෙන යම් ප්‍රමාණයක් ඒ සෙක්ෂන් අපි ඉවර කරලා තියාගමු. අපි විභාගේ සමහරලාට මාර්තු 1 සෙප්තැම්බර් 2 එකතු කරලා තියෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඒකකටත් අපි ලැහැත්ති වෙලා අපි ටිකක් එදිනදා වැඩ පුළුවන් තරම් එදිනදා කරගෙන මොකද අපිට කාල සීමාව දෙතුරු වෙන නිසා අපි ඒ විදිහට මේක අප්‍රෝච් කරගන්නට බලමු. එහෙමනම් අපි අද බොහොම ස්තුතියි මාත් එක්ක සහභාගී වෙලා මේ ලෙසන් එකට ජොයින් වුණාට ඊළඟ සතියේදී එහෙමනම් අපි ආයතනික ණය ගැනීම වලින් පටන් අරගෙන සාකච්ඡා කරගෙන යමු. මොනවා හරි ඔයගලන්ට ගැටලු තියෙනවා නම් අපි ඊළඟ සතියේදී සාකච්ඡා කරමු. right එහෙනම් හැමෝටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා ඊළඟ සතියේදී හම්බෙමු. බොහොම ස්තුතියි.